රාගක්ඛයෝ නිබ්බානං බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณาဂมနံ සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ඉදහානන්ද බික්ඛු සබ්බ සංඛාරේසු අට්ඨේයති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි අද දවසේ මේ පින්වතුන් කවුරුත් මේ ස්ථානයට එකතු පාදා වෙලා සූදානම් වන්නේ ලවී ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත පාරමී බලයෙන් තමන් වහන්සේ විසින් ස්වයංභූ ඥානයෙන් අවබෝධ කරගෙන බුද්ධෝහං බෝධිසාමි
මුත්තෝහං මෝචයේ පරි තින්නෝහං තාරිස්සාමි සංසාරෝගා මහබ්බයා කියන අනන්ත බුදුගුණ ප්‍රාර්ථනාවත් එක්ක වටහාගෙන ලෝක සත්වයාට දේශනා කරන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මින් බිදක් ශ්‍රවණය කරන්නට. මේ සංසාරයේ සැරිසරන සත්වයාට අපි සම්මුතියෙන් ගත්තොත් සත්‍යය කියන අර්ථයෙන් ඉමක් කොනක් කෙලවරක් පේන්නේ නැති තැනක ඉඳන් තමයි පැවතීගෙන එන්නේ. මේවට පින්වත්නි පිළිතුරු නෑ ප්‍රශ්නවලට. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ සමහර ප්‍රශ්න ඇහුවට පස්සේ මොකද කරේ? තුෂ්ණිම්භූත වුණා. උත්තර දෙන්න නැතුව පැත්තකට වුණා. ඇයි? ඒ තමයි ඒ ප්‍රශ්නයට පිළිතුරු ඇහුවා කියලා අපට වැඩක් නැති නිසා. කියන්නේ ඒකට පිළිතුරු දැන් හරියට මේ වගේ. අපිට කොහේ හරි යනකොට කට්ටක් ඇනෙනවා. කට්ට ඇනුනට පස්සේ අපි මොනවද කල්පනා කරන්නේ? කට්ට ගලව ගන්නේ කොහොමද? නේද? තුවාලි හොඳ කරගන්නේ කොහොමද? එච්චරයි. කවුරු හරි කෙනෙක් ડોක්ටර් ගාවට ගිහිල්ලා ඇහුවොත් මේ කට්ට කවුද දන්නේ පාරෙන් තිබ්බේ? බෙහෙත් දාන්න කලින් මට කියන්න කට්ට කවුද තිබ්බේ? දැන් ડોක්ටර් දන්නවද ඒක? හැබැයි ડોක්ටර්ට ශක්තියක් තියෙනවා තුවාලේ දැකලා තුවාලෙට බෙහෙත් එකක් නියම කරන්න. කට්ට තිබ්බ කෙනාව දැක්කත් නැතත් බෙහෙත් එක බිව්වොත් හොඳ වෙනවමද නැද්ද? හොඳ වෙනවමයි. ඒ නිසා මේක කොහින්ද පැවතුනේ? කවද ඉඳන් දෙන්නේ? ඊට වඩා අපිට තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය තමයි ජාති දුක. ජාතියත් එක්ක ඇති වෙච්ච අනන්ත දුකෙන් සත්වයා පෙළෙනවද නැද්ද? පෙළෙනවනේ. පිටගත්නි මේ ඉපදුනා කියන්නෙම මං හැමදේම කියන්නේ ඉපදුනාට පස්සේ ආයේ අමුතුවෙන් දුක් ලැබෙන්න දෙයක් නැහැ. කියන්නේ ඉපදුනා කියන්නෙම මොකක් වුණාද? වැඩේ වුණා. ඉපදුනාට පස්සේ එන ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ඒවා නිකන් බෝනස්. ඒවා නිකන් මේ ජීවිතේන එක්ස්ට්‍රා දේවල්. ඉපදුනා කියන්නෙම වැඩේ වුණාද නැද්ද? වුණා. එතන තියෙන අප්පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. ආදී හැම දුකක් මෙතන තියෙනවා පින්වත්නි. වෙන්නේ මෙන්න මේ ඉපදීමත් එක්ක ලැබෙන දුක. දැන් ඔය පින්වතුන්ලට නිකන් මං අහන්නේ මේ ඉපදීම දැනෙන්නේ සැපක් විදිහටද දුකක් විදිහටද කියන්නේ? නෑ ඇත්තටම කියන්නේ. දැන් ධර්මය නම් දුකයි. මං අහන්නේ ඔය පින්වතුන්ලට දැනෙන විදිය. ඔය පින්වතුන්ල කැමති නැද්ද? ඔය ජීවිතේම කොහොමද නිකන් වයසටත් යන්නේ නැත්තම් ලෙඩත් නැත්තම් යාන වාහන සල්ලි භාගෙත් තියෙනවා නම් ඔය පින්වතුන්ල ඔය ජීවිතේට කැමති නැද්ද? කැමති. පිටදී මෙතන ඉන්න හැමෝම මොකක් හරි ප්‍රශ්නයක් තියෙන අය. නැද්ද බලන්න? මෙතන ඉන්න හැමෝම තමන්ගේ ජීවිතයේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන අය. ඔබ එතන ප්‍රශ්නයක් තියෙන නිසා තමයි ඒ ප්‍රශ්නයට විසඳුම තමයි මේ හොයන්නේ. ප්‍රශ්න නැත්තම් අපිට ධර්මය ඕනේ නෑ. නිකන් හිතන්න මං මැරෙන්නේ නැත්තම් මං ලඩ වෙන්නේ නැත්තම් මං වයසට යන්නේ නැත්තම් මං බුදුහාමුදුරන්ට දන් දීලා මට වැඩක් තියනවද? නෑ. හැබැයි කුමක් හෝ ප්‍රශ්නයක් අපි හැමෝටම තියෙනවා. එක්ක අපි ලෙඩ වෙනවා. එක්ක අපිට දැනෙනවා අපි ටික ටික වයසට යනවා. එක්ක අපිට දැනෙනවා අපි මේ ජීවිතේ මරණයටපත් වෙනවා. අන්න ඒක අපිට ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට විසඳුම තමයි මේ බුදුදහම ඇතුලේ හොයන්නේ. පින්වත්නි හැබැයි සාමාන්‍ය සත්වයෙකුට තේරෙන්නේ නැති කතන්දරයක් බුදු කෙනෙක් ලෝකයට අවබෝධ කරගෙන දේශනා කරනවා. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ ගැන මම සාමාන්‍ය බණ කියනවා හරි අඩුයි. මොකද මේ උන්වහන්සේගේ සර්වඥතා ඥානිය ගැන වචන කරන්න මම පොහසත් නැහැ. මේක උන්වහන්සේ අවිදපු විදිය, පුරුෂ ලක්ෂණ ඒවා කියලා දෙන්න පුළුවන්. ඒවා බොහොම පොඩි නෑ ඉතින්. නමුත් ඒවා නිකන් මතක තියාගෙන කියන්න ඕනේ කාරණා. හැබැයි මට හිතා ගන්න පුළුවන් කමක් නෑ පින්වත්නි. කොහොමද මේ තරම් සසරේ ආවේ? එකක් හිත හදාගෙන මේ ධර්මාබෝධය කරන්නේ. එදා සුමේද තාපසයා වෙලා දීපංකර බුද්ධ පාමුල වැටිලා හදීසියවත් භාග්‍යතුන් වහන්සේ ගාථාපද දෙකක් කිව්වනම් මේ මහා ලොකු දේවල් නෙමෙයි. නිකන් හිතන්නකෝ දීපංකර භාග්‍යතුන් වහන්සේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියලා කිව්වනම් මොකක් වෙනවද? සුමේද තාපසයා කල්පනා කරනවා ඉදින් මම කැමැත්තේ නම්
මට මේ බුදුරජාණන් වහන්සේගේම ශ්‍රාවකයෙක් බවට පත්ව මේ රහතන් වහන්සේලා සමගම රම්මිති නුවරට වඩින්න පුළුවන්. හැබැයි කින් මේ ඒකේන තින්නේන පුරිසේන තාම දස්සන. පුරුෂ ශක්තිය දන්න මා විසින් තනි වෙතර වීමෙන් කුමන ඵලයක්ද? පෙන්නේ මේ බෝධිසත්වයේ හැමදේම හිතන දෙයක් තමයි. මම මේක කියන්නේ අපි මේව නැතුව එළියට යන්න බෑ අපිට. බෝධිසත්වයකට Tamanට නිවන ප්‍රත්‍යක්ෂයි. කියන්නේ මේ නිවන පෙනිපෙනි තියෙන්නේ. සංසාර ජීවිතයේ දුක තේරෙනවා. මේ සසරේ භයානකකම තේරෙනවා. හැබැයි කැමති නම් නිවන් දකින්න පුළුවන්. ඕන්නම් ඉඳගෙන භාවනා කරලා විනාඩි මම කියන්නේ විනාඩි ගානින් පමණ කරන්න බෑ. හැබැයි ඒ පිං පිරිච්ච උත්තමයෝ. උන්වහන්සේලාට ධර්මයේ වැටහෙනවා. ගැඹුරු ධර්මතා පිළිබඳව ඥානය ඇති වෙනවා. ලෝක තත්ත්වයේ පිළිබඳව යහපත් කියන්නේ ගුණවන්තකම් ඇති වෙනවා. පින්වත්නි, හැබැයි මේ බෝධිසත්වෙක් කල්පනා කරනවා දෙයියනේ මම තනියෙන් මේක අවබෝධ කරගෙන ගියොත් අම්මලට කවුද පිහිට වෙන්නේ? අක්කලට කවුද පිහිට වෙන්නේ? තාත්තලට කවුද පිහිට වෙන්නේ? මේ සසරේ යන සත්වයෝ කවුද පිහිටක් වෙන්නේ? කවුද පිළිසරණක් වෙන්නේ? ඒ නිසා තනි තීරණයකට එනවා. ඒවා මුරණ්ඩු තීරණ. මොකක්ද මුරණ්ඩු තීරණේ? හොඳයි. මෙතනින් එහාට බුදු වෙන ආත්මය දක්වාම අවීචිය පැහැෙන්න වුණත්. මොකද්ද? බුදු වෙන ආත්මය දක්වාම අවීචිය පැහැෙන්න වුණත් මේ ධර්මතාවය බුද්ධත්වයෙන් අවබෝධ කරගෙන තවත් 80000ක් සත්වයා නිවාගෙන මිසක් තනියම ඊතර වෙන්නේ නැහැ. ඕක පින්වත්නි මහා මුරණ්ඩු තීරණයක්. මොකද දැන් ඔය පින්වතුල්ලට මම මේ කියන එක හොඳට අහගන්න හරි. ඔය පින්වතුල්ලයි මේ ජීවිතේ අතහැරුණාට පස්සේ ඊළඟ ජීවිතේ ධර්මයේ පිටයිද කියලා කියන්න බෑ. ඔය පින්වතුල්ල හදීසියවත් තිරිසන් ලෝකෙට ගියොත් ආපහු සැරයක් තිරිසන් ලෝකෙන් උඩට එයිද කියලා බෝධිසත්වයේ චින්තනය කොච්චර ප්‍රබලද කියනවා නම් උන්වහන්සේට අර අපි කියන්නේ self confidence. Taman පිළිබඳව ආත්ම විශ්වාසයක් තියෙනවා. මම අවීචියට ගියත් කල්පයකින් ආයෙත් ගොඩ එනවා. ඇයි? මම මේ ධර්මය දන්න කෙනෙක්. හරිද? මම අවීචියට යන්නේ මුලාවෙන් නෙමෙයි. ඒ නිසා කල්පයක් අවීචිය පැහුණත් මම ආපහු සැරයක් උඩට එන්න ඕනිමද නැද්ද? එන්න ඕනිමයි. අන්න බලන්නකෝ. ඒ නිසා තමයි දැන් ඔය පින්වුතුල්ල අපායට ගියොත් ගියා තමයි. I think නූල් දාලා සරුංගල් වගේ ඇදලා ගන්න බෑ. මොකද නාම රූප වලට නාම වලට නූල් දාන්න බෑනේ. බෝධිසත්වෙක් ඔබ අහලා තියෙනවද තිරිසන් ලෝකේ උපත ලබනවා? අහලා තියෙනවනේ වටුව වෙලා උපදිනවා, හාව වෙලා උපදිනවා. හැබැයි එක ආත්මයක් පාරමිතාව පිරුවා ඊළඟ පාර කෙලින්ම ගිහිල්ලා ආයි දිව්‍ය තලයක තමයි නවතින්නේ. අන්න බලන්නකෝ බෝධිසත්වයේ චින්තනය ඔබට තේරෙනවද? කොච්චර ප්‍රබලද කියනවා නම් තිරිසන් ලෝකෙට ගියත් ආයිත් සැරයක් එතනින් උඩට එනවා. ඔබ ගියොත් ගියා තමයි. මේ පින්වත්නි ඔබ හිතන්න පාරමී පුරපු කාලය සාරා සංකේය කල්ප ලක්ෂයක්. අසංකේය 4කුත් මහා කල්ප ලක්ෂයක්. පොඩි නෑ. ඔබ හිතන්නේ පොඩි කියලාද? පින්වත්නි මේක ගාන හදලා බැලුවාම මේ කල්ප විග්‍රහය කියන එක සුළුපටු එකක් නෙමෙයි. ඔය මහා කල්ප එකක් කියන්නේ නිකන් තේරුම් ගන්න මේ බුදු කෙනෙක් පාරමී පුරන කාලයේ මේ හිතන්නකෝ සුමේද බෝසතාණන් වහන්සේ කොයි තරම් මේ වීරයකින්ද මේ සසරට පැන්නේ කියලා. හැමෝටම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි බුදුවරයෙක් අපිට වටින්නේ. يعني අපිට මේ සසරේ බුදුවරයෙක්ගේ ලාභය ලැබිලා මේ බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මෛත්‍රී බුද්ධ ශාසනය කියන එක එන්නේ බොහෝ අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගෙවිලා ගියාට පස්සේ. මේ කල්පය ඇතුලේ තමයි. හැබැයි අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගෙවිලා ගිහිල්ලායි මෛත්‍රී බුද්ධ ශාසනය එන්නේ. ඒතර මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පස්සේ ආයෙත් කල්ප ගාණක් බුද්ධ ශූන්‍ය වෙන්න පුළුවන්. ඒ කවදා බුදු කෙනෙක් පහළ වෙයිද කියලා කියන්න බෑ. පිටකදී මහා කල්ප එකක්. මහා කල්ප එකක් ඇතුලේ පුංචි පුංචි කල්ප තියෙනවා 256ක්. අන්තර්කල්ප කියලා කියන්නේ. අන්තර්කල්ප පුංචි කල්ප 256ක් ගෙවුනහම තමයි මහා කල්ප එකක් බාටපත් වෙන්නේ. ඔය පුංචි පුංචි කල්ප ගැන සිහිපත් කරලා තියෙන එක උපමාවක්. අර පිඟුතුල අහලා ඇති. යොදුනක් කුස යොදුනක් පළල ටැංකියක් වගේ මොකක් හරි හදනවා. යොදුනක් කියන්නේ 60ක්ම 16ක්. එතකොට මේ ටැංකියේ උස 60ක්ම 16ක්. 60ක්ම එකක් කියන්නේ කිලෝමීටර් එකකටත් වැඩි. 60ක්ම 16ක් උසයි
නිකන් හිතන්නකෝ පින්වත්නි 70ම 16ක් වුවාම මෙතන ඉඳන් මෙතනට මීටර කීයද තියෙන්නේ නේ? 70ක්ම 16ක් පළලයි. නිකන් ඔය පින්වතුන්ලා හිතලා බලන්න. අවුරුදු 100කට එක අබෑටයක් පුරවනවා. මේ අබෑට කියන්නේ අර මුං ඇට වගේ නෙමෙයි. ඔය පින්වතුන්ලා අබ දන්නවනේ. අබ කියන්නේ හරි චූටි එකක්. අවුරුදු 100කට එක අබෑටයක්. දැන් පින්වත්නි අපේ પરම්පරාව අපිට පුළුවන් එක අබෑටයයි ඕකට දාන්න. හැබැයි එක්කෙනයි හොඳේ මමත් අබෑටයක් දාලා ওই පිංගුතුල්ලටත් දාන්න බෑ. එතකොට එක ජෙනරේෂන් එකකට මට හිතෙනවා දැන් අද කාලේ නම් දෙන්නෙක්ට අවුරුදු 100යි එන්නේ. මගේ පිංගුතුල්ලා නිකන් මේ හෝල් එක දිහා බලන්න. මේ හෝල් එක වගේ ටැංකියක් හදලා අවුරුදු 100කට එක අබෑටය ගානේ දැම්මොත් මේක පිරෙන්න කොච්චර කල්යයිද? නිකන් හිතලා බලන්න. හිතන්නේ යොදුනක් පළල යොදුනක් උස අබ ටැංකියක් කිව්වම දෙයියාමුද්‍රෝනේ නේද කොච්චර දාන්නද කියන්න පින්ගන්නේ. පින්ගනි එන්න ඒ ටැංකිය පිරෙන දවසක් කවදා හරි එයිද? බුදුහාමුදුරුවෝ අහනවා. එයිද නැද්ද? එයි හැබැයි දීර්ඝ කාලයකට පස්සේ. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඔය ටැංකිය පිරෙන දවසක් එනවා. හැබැයි ඒ කල්පය ගෙවිලි ඉවර වෙන්නේ. එවැනි කල්ප 256ක් ගෙවිච්ච තැන තමයි මහා කල්පයක් එන්නේ. එවැනි මහා කල්ප අසංකේය 4ක්. මහා කල්ප එකක් දෙකක් නෙමෙයි. මහා කල්පේ වැඩි කිරීම 1.140 වැඩි කිරීම 4. ඒක තමයි සූත්‍රය. මහා කල්පේ වැඩි කිරීම 1.140 වැඩි කිරීම 4. අසංකේය 4කොත් ඒ විතරක් නෙමෙයි. තවත් අර වගේ මහා කල්ප ලක්ෂයක්. දැන් මේ ওই පිංගුතුලා හිතන් ඉන්නේ නිකන් 2020 පාරමී පුරන්න අරන් 25 බුදු වෙන්න පුළුවන් කියලා. මේ එහෙම එකක් නැහැ. මේවා හිමින් සැරේ තේරුම් ගත්තාම ඇත්තම පිළිවෙල හිතන්නවත් පුළුවන්ද කියන්නකෝ අපිට. නිකන් කරකෝල ඇතහැරියා වගේ වුණා නේද? ඇත්තටම වගේ හිතලා වැඩක් නැහැ. කියන්නේ මේ බුදු කෙනෙක් කියන්නේ හරි මේ පුදුමයක් විතරයි මට නම්. කොහොම මේ කාලේනකොට විඳින දුක ඇස් ගලවල පින්වත්නි දන් දුන්න වාර අහසේ තියෙන තරු පරදවල ඇස් දන් දුන්නා කියලා සඳහන්. පොළවේ තියෙන පස් පරදවල මස් දන් දුන්නා කියලා සඳහන්. මහ මුහුදේ තියෙන වතුර පරදවල තමන් වහන්සේගේ රුධිරය දන් දුන්නා කියලා සඳහන්. හිතන්න මේ ජීවිතේ අපි ලේ දුන්නොත් ඕන්නම් ලේ බූලියක් දෙකක් දෙන්න පුළුවන් වෙයි. හිතන්න මහා සාගරේ තරම් ලේ දෙන්න තරම්. කොච්චර අපි අහලා තියෙන ජාතක කතා 2යි 3යි සිවි රජ ජාතකයේ ඇස් ගලවලා දන් දුන්නා. ශාන්ති ජාතකේ කපල කොටලා මරණකොට ඉවසුවා. අපි 1යි 2යි දන්නේ. ඕක ඇතුළේ සංගවිච්ච පරිසරය පොඩි නෑ. මම මේක කියාගෙන ආවේ මෙහෙම දීර්ඝ කාලයක් පාරමී පුරලා තමයි බුදු කෙනෙක්ට මේ ධර්මතාව වැටහෙන්නේ. කියන්නේ ඒ පාරමිතා පිටින් මට හිතලා තියෙනවා මෙහෙම එකක්. දැන් බුදු කෙනෙක් කියන්නේ කොච්චර සත්පුරුෂ අදහසින්ද ලෝකෙට එන්නේ නේ. මොකද්ද සත්පුරුෂ අදහස? මම බුද්ධෝහං බෝධිස්සාමි. මම මුලින්ම බුදු බවට පත් වෙලා අනිත් අයවත් අවබෝධය කරා ගෙනියනවා. මුත්තෝහං මෝචේ පරේ. මමත් මිදිලා අනිත් අයවත් මුදවනවා. තින්නෝහං තාරයිස්සාමි. මම තරණය කරලා අනිත් අයවත් තරණය කරවීම පිණිස කටයුතු කරනවා. දැන් අදහස සත්පුරුෂයිද අසත්පුරුෂයිද? හැබැයි බලන්න ස්වභාව ධර්මයේ දෙන පනිෂ්මන්ට් එක. ඒ සත්පුරුෂ අදහසට යන්න උන්වහන්සේගේ බෙල්ල කීපාරක් මේ ස්වභාව ධර්මයේ ගලවලා ගන්නවද? තේරෙනවද මම කියන එක? එක්තරා විදියකට ඒක ලෝකෙන් අහන්න ඕනි ප්‍රශ්නයක්. ඇයි ඒ වගේ සත්පුරුෂයෙකුට ඒ වගේ අසාධාරණකමක් කරන්නේ? බැඳීම් හදලා බැඳීම් කඩනවා. දැන් යශෝදරාව කියන්නේ මේ පණ වගේ ආපු දෙන්නෙක් නේ. යශෝදරාවත් සිද්ධාර්ථත් කියන චරිත දෙක ගත්තාම අඩුම යශෝදරාවගේ ධාතුන් වහන්සේ නමක් අදවත් කාටවත් අල්ලන්න බෑ. ඒවා සිද්ධාර්ථ වෙනුවෙන්ම කැප කරපු ඒවා. එතකොට මේ බැඳීම හදලා මේ බැඳීම කඩපු තැන් බලන්න. පොඩි බැඳීමක් නෙමෙයි. ඔය පිටුතල දැන් පොඩි බැඳීමක් කියලා ඔය පෘථග්ජනෙක් නේ ඔය බැඳීම ඇති වෙන්නේ. ඒක ඇවිල්ලා ඇට මිදුළු විහිදු වාගෙන යන බැඳීමක්. එහෙම බැඳලා ආයි යක්ෂයෙක් කියවනවා යශෝදරාව යක්ෂයට කන්න දාන්න කියලා. ඔගේ පිටුතල හිතන්නකෝ අපිට ලැබිලා ඉන්න මේ නෝන මහත්තයා දවස් දෙකක් දැක්කේ නැත්තම් නිින්ද යන්නේ නැහැ සමහරුන්ට.
නේද? රට ගියාම ආයි මෙහෙන්න දඟලනවා, අයියෝ කෝල් කරනවා, ස්කයිප් කතා කරනවා, වීඩියෝ කෝල් ගන්නවා. කොහොම තියෙන්නේ නැද්ද? පුදුම කැපකිරීමක් කරලා තමයි මේ බුද්ධත්වය කියන ඥානය අවබෝධ කරගන්න අපි දන්න වජිරාසනී අයිතිකාරීත්වය ගන්න භාග්‍යතුන් වහන්සේ පාරමී පිරුවේ. ඒ නිසා හොඳට මතක තියාගන්න පොඩි පහේ ගමනක් වෙන එකක් නෙමෙයි. ඒ ඇවිල්ලා අවබෝධ කරගත්තු ධර්මය නිර්ලෝභීව අපිට කියලා දුන්නා කිව්වහම නිකන් අහසට පැනේ නැගිලා ලවුඩ් ස්පීකර් දෙකක් දාගෙන බණ කිව්වෙත් නෑනේ. අද නම් අපිට හරිය ඒ අතින් පහසුයි. ශ්‍රාවකයෝ වෙලා අපි විඳින පහසුවත් භාග්‍යතුන් වහන්සේට කියන්නේ කිලෝමීටර් 70ම ගණන් පයින් ගිහිල්ලා තියෙනවා. සමහර ওই දඹදිව ගිහිල්ලා බැලුවාම එක පැනක් තියෙන්නේ මෙහි අනිත් තැන බුදු වෙලා තියෙන තැනයි පස්වග මහණුන් හිටියේ තැනයි. ඒක නෙනේ වෙසක් දවසේ බුදු වෙලා කොච්චර කල් පයින් ගියාද බණ ටික කියන්නේ. අන්න බලන්නකො අපිට හිතා ගන්න පුළුවන් දැන්. අපිට මේ දවස් දෙකක් තුනක් බණ කිව්වම මැරෙන්න වගේ අමාරුයි. හිතා ගන්න බෑ පින්වත්. එහෙම මම කියන්නේ එච්චර අමාරුවෙන් මේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන මම සිහිපත් කළේ. අපිට ඉන්නේ මේ මවාගත්තු දෙවි කෙනෙක් එහෙම නෙමෙයි. අපිට ඉන්නේ මේ මහ පොළොවේ පය ගහලා පාරමී පුරලා ධර්මාවබෝධය කරපු උතුමෙක්. මේ උතුමන් වහන්සේ ලෝකයට එලිපෙහෙලි කරපු ධර්මතා අතර සියුම් ධර්මතා පින්වත්නි වටහා ගන්න යනකොට ඒවා භාවන ඔබ දන්නවා දැන් නාම රූප ගැන මේවා වටහා ගන්න මේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන මනසිකාරය කරනකොට ජීවිතේ පින්වත්නි මේ අපිට පුදුම හිතෙනවා. දැන් සමහර උදාහරණයක් කියන්නම්. මම මේ සංඥාවට එන්න කලින් මම මේක ගැන කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා හතක් තියෙනවානේ. මොනවද? පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්දිය මනසිකාර. පින්වත්නි ඕක හරියට නිකන් අර තේකක තියෙන මේ සීනි පිටි තේකොළයි ප්‍රමාණිය කියන්න පුළුවන් වගේ වැඩක්. තේකක් හැදුවට පස්සේ ওই පින්වත්තුලට පුළුවන් දේ තේකට දාලා තියෙන සීනියෙදි ප්‍රමාණිය කියන්නේ. ටික හිතන්නකො තේකක්. ওই පින්වත්තුලට පුළුවන් දේක පිටි කොච්චරක් තියෙනවද මොන જાති පිටිද තියෙන්නේ කියන්නේ. දැන් අපිට තියෙනවා සමහර පිටි જાති තියෙනවා. ඒවා අපිට බොනකොටම තේරෙනව මොනවා කියලාද? මේ අරවා තමයි. මේ ඒ වගේ පින්වත්නි සිතක ඇතුළත් වෙන චෛතසික ටික පවා භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා. චෛතසික සංප්‍රයෝගයේදී. මෙන්න මේ කුසල චෛතසිකේ මෙන්න මේවා තියෙනවා. අකුසල චෛතසිකවල මෙන්න මේවා තියෙනවා. කුසලවල මේවා අකුසලවල මේවා ක්‍රියාසිටවල මේවා. සිත් 89ම එක එක ආකාරයෙන් පින්වත්නි කියලා දීලා තියෙන හැටි හරි පුදුමයි. අපිට දැනට මේ ජීවිතේ විෂයක් විදියට ඉගෙන ගන්න වෙනවා මිසක් හැබැයි බැරි නෑ හරිද? අමාරු නෑ. අපිට තියෙන්නේ පොඩ්ඩක් ඕක බලාගෙන මතක තියාගන්න. සිත් 89යි. චෛතසික 52යි. රූප 28යි නිවනයි. ඔක්කොම පරමාර්ථ ධර්ම 170යි. ඔය පින්වතුන් ඔය 170 මතක තියාගන්නනේ අමාරුයි කී ඔය නටන්නේ දඟලන්නේ. 170යි. බලන්න සිත් 89යි චෛතසික 52යි. දැන් ඔය පින්වතුන්ට ඒව මතක නැහැනේ. ඒ නිසා තමයි ඔය පින්වතුන්ලා බය. රූප 28යි එක නිවනයි. ඔක්කොම පරමාර්ථ ධර්ම 170යි. කෙටි ක්‍රමයෙන්. මේවා පින්වත්නි බුදු කෙනෙක් අවබෝධ කරේ කොහොමද කියන එක පිළිබඳව නම් හිතා ගන්නවත් පුළුවන් කමක් නැහැ. එහෙම අවබෝධ කරපු භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී දේශනා කරපු ගාථා පාඨයක් තමයි. ඒ කියන්නේ තමන් වහන්සේ ගත්ත අවබෝධයෙන් අපිට දේශනා කරපු ලක්ෂණ ගාථා පාඨයක් තමයි සිහිපත් කරන්නට යෙදුනේ. පින්වත්තුලා මේ ගාථාව අහලා ඇති. මොකේද තියෙන්නේ? ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ. දස සංඥාවක් කියපු තැන කතමාචානන්ද අනිච්ච සංඥා අනත්ත් සංඥා අහලා තියෙනව නේද? පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා. ඔය අතර තියෙන වැඩි කතා බහට ලක් වෙන්නේ නැති අනිත් ඒවා ඔක්කොම කතා බහට ලක් වෙනවා. ආනාපාන සතිය එහෙම නේද? ගොඩාක් කතා වෙනවනේ. කතා බහට ලක් වෙන්නේ නැති නමුත් කතා බහට ලක් විය යුතු ගාථා පාඨයක් තමයි සිහිපත් කළේ. කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. සබ්බ සංකාරේසු සබ්බ කියන වචنين සියල්ල ගත්තා. සියල්ල. සබ්බ කියන්නේ හැම දෙයකම කියන නම. සංකාරේසු සංස්කාර ධර්මයන් වලට. පිටින් මේ සංස්කාර කියලා කිව්වහම
සංස්කාර කියන වචනේ ධර්මයේ එක එක තැන්වල යෙදෙනවා. දැන් අපි දන්නවා සබ්බේ සංඛාරා අනිච්චා එක එකක්. ඊට පස්සේ අපි දන්නවා තව තැනක අවිජ්ජා පත්‍ය සංඛාරා. දැන් අතන සබ්බේ සංඛාරා කියන තැන කියන්නේ වෙන අර්ථයක්. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන්නේ වෙන අර්ථයක්. මේ අර්ථ දෙක වෙන වෙනම වටහා ගන්න. සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියන්නේ පින්වත්නි එතන සංස්කාර කියලා කියන්නේ හේතුන්ගෙන් සකස් වෙච්ච දේවල්. මොනවද? හේතුන්ගෙන් සකස් වෙච්ච දේවල්. කියන්නේ නිවන හැර රූප, චිත්ත, චෛතසික කියන සියලුම මේ ලෝකයට අයිති ධර්මතා. චිත්තය අයිති. චිත්තය කියන්නේ සංස්කාරයක්ද නැද්ද? සංස්කාරය. චෛතසික කියන්නේ සංස්කාරද නැද්ද? චිත්තයේ පින්වත්නි ලෝකෝත්තර සිත් 8 හැර හරිද? ලෝකෝත්තර සිත් 8 හැර ලෞකික සිත් 81 තමයි මෙතනදී අයිති වෙන්නේ. ඊළඟට රූපය සංස්කාරයක්ද නැද්ද? සංස්කාරය. දැන් මට කියන්න මිනිස්සයා කියන්නේ රූපයෙන් යුක්ත කෙනෙක්. සිතවිල්ලෙන් යුක්ත කෙනෙක්. කියන්නේ සිතෙන් යුක්ත කෙනෙක්. එහෙනම් අපි සංස්කාරද නැද්ද? එහෙනම් අපි හැදිලා තියෙන්නේ මොනවට අයිතිවද? හේතුන්ට අනුරූපීව තමයි අපි සකස් වෙලා තියෙන්නේ. ඒ ඔය ඇත්තන්ගේ රූපය හැදෙන්න හේතු උනේ කර්ම, චිත්ත, ඍතු, ආහාර. රූප සමුත්ථාන ධර්ම. එක සිතකට එක සිතක් ආදී වශයෙන් අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා හේතු වෙලා සිත් පරම්පරාවක් හැදිලා තියෙනවා. දැන් පින්වතුන් හොඳට තේරුම් ගන්න මම මේ කියන කතාව. අපි කියන්නේ සංස්කාර ධර්ම. අපි හේතුන්ට අනුරූපීව සකස් වෙච්ච දේවල්. ඒ නිසා තමයි ඒ සංස්කාර තමයි සබ්බේ සංඛාරා අනිච්චා. ඒ සංස්කාරවල ලක්ෂණයක් තියෙනවා මොකක්ද? අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. අපි කොයි ලක්ෂණයෙන් යුක්තයිද? බලන්නකො නැද්ද කියලා ආයි දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බමුණෙක් වේවා, හාමුදුරුවෝ කෙනෙක් වේවා. දැන් අනේ මේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ උන්වහන්සේට අනිත්‍ය ලක්ෂණය දෙන්න හොඳ නැහැ. එහෙම එකක් තියනවද? නෑ. මම නෙමෙයි. මගේ භාග්‍යතුන් වහන්සේටවත් පුළුවන් වුණා අනිත්‍ය ලක්ෂණය කියන ස්වභාවය ඉක්මවන්න. බැරි වුණා. තව ලක්ෂණ දෙකක් තියෙනවා. අපිට පොදු මොනවද? අනාත්මය, දුක්ඛය. දැන් පින්වත්නි අපි ගාව එක එක ලක්ෂණ තියෙනවා. මේවා හොඳට තේරුම් ගන්න. මේවා තේරුම් ගන්නකම් ඔබට නිවන කියන එක විවෘත වෙන්නේ. අපි දැන් ඔන්න අපි ගාව තියෙන ලක්ෂණ බලන්නකො. කෙනෙක් සුදුයි. කෙනෙක් කළුයි. කෙනෙක් උසයි. කෙනෙක්ගේ මූණ රවුම්, සමහරුන්ගේ මූණ කොටුයි, සමහරුන්ගේ මූණ ත්‍රිකෝණ වගේ තියෙනවද නේද? දැන් ඒ ලක්ෂණ පොදුනේ. දැන් ඔය පින්වතුලා සුදුයි මං කළුයි කියලා හිතන්නකො. එතකොට අපිට පොදු නෑනේ ඒක. මම කියනවා හැම මිනිහෙක්ම සුදුයි කියලා. එතකොට ඒක වැරදිද නැද්ද? ඒක පොදු නෑ. හැබැයි ඔබටත් මටත් පොදු ලක්ෂණ තුනක් තමයි අනිත්‍ය ලක්ෂණය කියන එක. ඔබේ සිතත් චිත්තක්ෂණයෙන් නිරුද්ධ වෙනවා. මගේ සිතත් චිත්තක්ෂණයෙන් මේ නාලිකාවේ වැඩ කරන අය, නාලිකාව කරවන අය, මේ බණ අහන අය, මේ ලෝකේ ඉන්න අය බෞද්ධයන්ගේ විතරද අනිත්‍ය තියෙන්නේ? ඒක හිතන්නකො. සිංහල බෞද්ධයන්ට විතරද අනිත්‍ය ලක්ෂණය? නෑනේ. ඇමරිකාවින් අයත් අනිත්‍ය වෙනවා. සෞදි අරාබියේ ඉන්න අය කාගේ හරි කැමැත්තට අනිත්‍ය වෙලා යනවා. ඊළඟට අනිත්‍ය වෙනකොට දුකටපත් වෙන්නේ අපි විතරද? දැන් ওই පින්තුලා දැකලා දැන් මං ඉන්නේ පුල්මුඩේනේ. සමහර අපේ මුස්ලිම් සහෝදරයන්ගේ අම්මලා තාත්තලා මැරෙනවා. මැරුණාට පස්සේ මේගොල්ලෝ අඬනවා. මං ගිහිල්ලා අහලා තියෙනවා ඇයි අඬන්නේ? ස්වර්ගයට නම් ගියේ ඇයි අඬන්නේ? ඒක ඇත්තටම මට ප්‍රශ්නයක්. මං ඒ නිසා අහලා තියෙනවා. දොස් කියනවා නෙමෙයි. ඒගොල්ලෝ කියනවා හාමුදුරුවනේ අම්මා මැරිච්ච නිසා දුකයි. අන්න බලන්නකෝ. යදනිච්ඡං තං දුක්ඛං. ඒක සිංහල බෞද්ධයට විතරක් නෙමෙයි. කතෝලික අම්මලට, මුස්ලිම් අම්මලට, කතෝලික සහෝදරියන්ට, මුස්ලිම් ඒ නිසා බුදුබණ මේ අපිට නෙමෙයි. බුදුබණ බෞද්ධයන්ට නෙමෙයි. බුදුබණ කාටද? පඤ්ඤාවන්තස්ස අයං ධම්ම. ඔයත් අංගේ උප්පැන්න ලියාගන්න ආගම පඤ්ඤාවන්තස්ස කියලා. ඔයත් ලියාගෙන ඉන්නේ බෞද්ධ කියලා. ඒක මොකද්ද දන්නේ? සමහරින් බුද්ධ ආගම බෞද්ධ දර්ශනය අදහන්නේ බෞද්ධ කියලා කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දහම පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. බෞද්ධයෙක් ඉන්නවනම් අපාය විශ්වාස කරන්නේ නැති. භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය විශ්වාස කරන්නේ නැති. ඒගොල්ලෝ උපැන්නට විතරක් බෞද්ධ. නමුත් පඤ්ඤාවන්තස්ස කියන ශීර්ෂයෙන් බෞද්ධ වෙන්නේ නැත.
ඔන්න ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය අපි හැමෝටම පොදුයි පින්වත්නි. එන්නේ ලක්ෂණත්‍රය පොදු ලෝකේ තියෙන ධර්මතාවලට කියනවා සංස්කාර කියලා. මෙතන තියෙන කිසිම දෙයක් මේ මයික් එකේ ඉඳන් මේ වටාත් ඉඳන් මේකත් ඔය හෙට මෙහෙට කැඩුනොත් එහෙම මොනවා වෙනවද? අනිත්‍ය වෙලා යනවා නිකන් මේ තල්කොළද කොහෙදනේ තියෙන්නේ? මේ පීරසිය වැටුනොත් මොකද වෙන්නේ? මේ වට්ටිය වැටුනොත් මොකද වෙන්නේ? මේ බුලත් කොලයක් අරගෙන ඊරුවොත් මොකද වෙන්නේ? මේ සියලුම සංස්කාරවල ඒ ස්වභාවය තියෙනවා. අවිද්‍යා පත්‍ය සංකාර කියපු තැන ඒ සංස්කාර වලින් කිව්වේ මේ අනිත්‍ය ලක්ෂණයේ තියෙන සංස්කාර නෙමෙයි. ඇත්තටම ඔතනදී කියලා තියෙන්නේ විපාක සිත් වලට. මොනවටද? විපාක සිත් කීයකටද? බලමුකෝ අභිධර්මයේ දන්නවද කියලා. විපාක සිත් කීයකටද? 32කට. හරිද? එතන අවිද්‍යා පත්‍ය සංකාරා කියන්නේ විපාක සිත් කොට්ටාසයකට එතන විපාක සිත් 32ක් තියෙනවා. එතකොට මේ දෙක. මෙතනදී සබ්බ සංකාරේසු කියලා සංස්කාර වචනයෙන් එතකොට ඇල්ලුවේ කාවද? අපිව හේතුන්ට අනුරූපීව සකස් වෙච්ච දේවල් වලට. මිනිස්සෙකුට සංඥාවක් ඇති වෙන්න ඕනි කියනවා මේ සියලු සංස්කාර කෙරෙහි අනිච්ච කියන සංඥාව. මොන සංඥාවද? අනිත්‍ය කියන සංඥාව. දැන් අනිත්‍ය කියනකොට ප්‍රශ්නයක් එනවා. චට්ට සංගායනාවට වැරදුනා නෙමෙයි. චට්ට සංගායනාව කරන්න පින්වත්නි රටවල් ගණනක ත්‍රිපිටක ගෙනාවා. ලංකාවෙන් ගියා. ඔබ දන්නවා බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේලා, පොල්වත්තේ බුද්ධදත්ත ස්වාමීන් වහන්සේලා වැඩම කළා. බුරුමෙන් ආව, තායිලන්තෙන් ආව, කාම්බෝජයෙන් ගෙනාව, එහෙමම ගොඩක් ගෙනාවා. ඒක ටිකක් ලොකු කතන්දරයක් වුණා. මං හිතනවා ඒ නිසා තමයි ඔය එක අකුරක්, හැබැයි එක ස්පිල්ලක්, පාපිල්ලක් එහෙට මෙහෙට වෙලා තියෙන්නේ. හැබැයි බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ තියෙන්නේ අල්ප ප්‍රාණ චයන්න. ඒ විතරක් නෙමෙයි. තායිලන්ත ත්‍රිපිටකයේ තියෙන්නේ අල්ප ප්‍රාණ චයන්න. PTX පාලි ටෙක් සොසයිටි කියන සමාජයේ තියෙන්නේ අල්ප ප්‍රාණ චයන්න. අපේ බුද්ධ ජයන්තිය නෙමෙයි පරණ පුස්කොළ පොත්වල පවා තියෙන්නේ අල්ප ප්‍රාණ චයන්න. එහෙනම් චට්ට සංගායනාව සහ බුරුම ත්‍රිපිටකයේ විතරක් මේ අකුර වෙනස් වෙලා තියෙනවා. එනිසා මේක අපි කතිකාවතකට එනවට වඩා මේ ධර්මතාවය තේරුම් ගැනීමෙන්ම ඔබට තේරෙයි අනිත්‍ය සංඥාව කියන එකේ සැබෑ ස්වરૂපය මොකක්ද කියන එක. පින්වත්නි, කෙනෙක්ට මෙන්න මේ සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කියන සංස්කාර කෙරෙහි අනිත්‍ය වැඩුණාම එයාට සංස්කාර ගැන ඇති වෙනවා හැඟීම් තුනක්. අපි කියන්නේ ඊයා. එහෙම මොකද තව එකත් එක කියන වචන කියන්නේ චික්කේ. එහෙම අපි එකම දෙයට ඊයා කැතයි හරිම අවලස්සනයි කියලා තුන් පාරක් බයින ස්වභාවයක් නැද්ද? මේක මෝඩෙක් පිස්සෙක් තව එකක් කියනවා. බාලයෙක් කියලා නිකන් ඉන්නෙත් නැහැ. තුනක් කියනවනේ. ඒ ඇයි තුන් පාරක් කියන්නේ පින්වත්? දැන් පොඩි මෝඩ වැඩක් කරොත් අපි එකපාරක් මෝඩයා. කරුණාවෙන් මෝඩයා කියන්නේ. ටිකක් යකඩ ඒ කරපු මෝඩ වැඩේ නිසා උඩ තිබ්බ යකඩ කෑල්ලක් අපේ ඇඟට වැටුණා න ะ. මෝඩයා කියලා විතර නවතිනවද? මෝඩයා කියන්න තියෙන ඔක්කොම પરම්පරාවම කියන. ඒ වගේ මේ සංස්කාර පිළිබඳව කල්පනා කරපු කෙනා සංස්කාර වලට විදි තුනකින් බයිනවා. අට්ටි යති, හරා යති, jigucchati. ඔන්න යාට ඒ තුන මෙනවා. මොනවද? අට්ටි යති. අට්ටි යති කියලා කියන්නේ අට්ඨෝ පීලතෝ හෝති. පෙලෙනවා. අට්ට කියන්නේ මේ මැඩෙනවා. මැඩුණා කියන්නේ අපි කියන්නේ අප්පෝ අපි ඕකෙන් නම් හොතටම මට්ටු වුණා. මට්ටු වෙලා, පෙලිලා. අට්ටි යති. අට්ටි යති කියන්නේ මොකද්ද? පෙලිලා. හරා යති. හිරිකරෝති ලජ්ජති. එහෙමයි තියෙන්නේ අට කතාවේ. මේ හිරිකරෝති කියන්නේ ලැජ්ජාවෙන් අයින් කරනවා. අර අපිට එහෙම වෙන්නේ සමහර සංසිද්ධි වුණාම ලැජ්ජාවට අපි ආයේ පැත්තට යන්නේ නැහැ. ඔෆිස් එකේ මොනවා හරි වෙලා අපේ අතින් වැරදි වචනයක් එහෙම කියුණාම අපි චුට්ටක් හැංගිලා ඉන්නවානේ. අපිට මොකක්ද තියෙන්නේ? යන්නේ නැත්තේ ඇයි? අපි අර සිදුවීමෙන් පෙළුණා අට්ටි යති. ඒ වගේම ඒකෙන් ලැජ්ජාවටපත් වුණා. හරා යති. ඒ විතරක් නෙමෙයි jigucchati. jigucchati කියලා කියන්නේ අසූති විය දිස්සන්තු. මේ අසූචි ගොඩක් වගේ දැකලා
jigucchati කියන්නේ පිළිකුල් කරනවා. මොකද්ද? පිළිකුල් කරනවා. ඔය අහලා තියෙනව නේද? අර දුගන්ධෝ jigucchati කියලා වචනයක් අහලා තියෙනව නේද? ඔය පිංගුතුලේ ගාතාවක් ඔය මොකක් හරි කියනවා. මොකද්ද? බොහොම හරි. ඔන්න ඕකෙදී ඔය ඇත්ත පාවිච්චි කරනවා. jigucchati කියලා වචනයක්. කායෝ jigucchati කියලා. ඔය jigucchati කියන්නේ කය පිළිකුල් කළ යුතුයි. සකලෝ සුගන්ධෝ නෙමෙයි. සකලෝ දුගන්ධෝ විය යුතුයි. සකලෝ සුගන්ධෝ කියවම සුවඳයිනේ. සුවඳයි නම් පිළිකුල් කරන්න දෙයක් තියනවද? සකලෝ දුගන්ධෝ. එහෙමයි කියන්නේ. ඒ දුගඳ භාවය නිසාමයි පිළිකුල් කරලා දාන්නේ. අට්ටියති කියන්නේ පෙළෙනවා. හරායති කියන්නේ ලැජ්ජ වෙනවා. jigucchati කියන්නේ පිළිකුල් කරනවා. බලන්න ඔබට මේ භාවනාව ඉවර වෙනකොට මේක භාවනාවක්. හැමෝම කරන්න පටන් ගන්න ඕනි එකක්. හැමෝ ගාවම තිබිය යුතු සංඥාවක්. මේ භාවනාව කරලා ඉවර වෙනකොට ඔබට මේ ලෝකය ගැන අට්ඨේයති, හරායති, jigucchati කියන අවබෝධය එන්න ඕනි. දැන් එහෙම තියනවද? බලන්න ඒක සංඥාවක්. මොකද්ද? ඒක සංඥාවක්. දැන් ওই පිඟුතුලට මම මෙතනින් වඩිනකොට සංඥාවක් ආවනේ. මොකක්ද ආවේ සංඥාව? එක එක්කිනාට එක එක සංඥා. සමහරුන්ට අනේ අපේ ස්වාමීන් වහන්සේ. සමහරුන්ට නිකන් අමුතු එකක්. නේද? සමහරුන්ට මාව දැක්කාම ඇති වෙන සංඥාව නිකන් අර අප්පෝ කියනවා. හරි. සමහරුන්ට hina වෙනවා පේනවා. සමහරුන්ට එක එක ඒවා ඉතින්. ඒ අය එක එක විඥාන එක එක මට්ටමේනේ. මම මේ කියන්නේ ඒ වගේ සියලු ලෝකයේ දකින්නකොට තමන්ගේ පුතා වේවා, මුණුබුරෙක් ඉපදුනා වේවා, මිනිබිරියක් ඉපදුනා වේවා, කසාදයක් බැඳා වේවා, ඔබට හැම තැනකම එන්න ඕනි අවබෝධයක් තමයි. සබ්බ සංකාරේසු මොකද්ද? අට්ඨියති, හරායති, jigucchati කියන අවබෝධය. පිටින්නේ ඔන්න ඔය අවබෝධය කෙනෙක්ට සංස්කාර විශේෂ යාවනම් එයාට ලාභයක් ලැබෙනවා. ඒ තමයි තමන්ගේ ওই දැනට තියෙන කුණු ගොඩට අලුත් කුණු ගොඩවල් එකතු වෙන්නේ. දැන් ওই පින්වතුලට යම් කුණු ගොඩක් තියෙනවනේ. මොනවද තියෙන කුණු? දරුවා වේවා, ගේ වේවා, දොරවල් වේවා, අම්මා වේවා, අම්මලා තාත්තලාත් කුණු තමයි. හරිද? ඒවා නිකන් කුණු නෙමෙයි, ඒවා පණුව ගහපු කුණු. කියන්නේ එහෙම ඒ බැඳීම් කඩා ගන්න හරි අමාරුයි කෙනෙක්ට. ඒකනේ පැවිදි වෙන්න අමාරු. ඇයි? ලේසි නෑ. අම්මා තාත්තා කියන්නේ ඒක පිඟනි ගොඩක් දේවල්. කෙලෙහි ගුණ කියලා මතක් වෙනවා එකක්. අම්මත් බයිනවා උඹලව හැදුවේ ඕවටද. අපිට සලකන්නේ. ඒවා මතක් වෙනකොට අපිට යන්න බෑ. ඒ තමයි බැඳීමේ තදභාවය. ඒ තමයි අම්මට තියෙන බැඳීම. දැන් අල්ලපු ගෙදර කෙනා කිව්වට අපි අහන්නේ නෑනේ. අපි උඹ ගියාම අපිට සලකන්නේ කිව්වම අපි මොකද්ද කියන්නේ? ඔයාට ඕන කෙනෙක් සලක ගත්ත දෙන්නේ. ඒක එයා කෙරෙහි බැඳීම නෑ, අම්මා කෙරෙහි බැඳීම තියෙනවා. ඒක තමයි ඇත්ත. මම මේ කියාගෙන ඉන්නේ ඔන්න ඔය හැම කුණු ගොඩක්ම දැන් ඔය ඇත්තන්ට තියෙනවා විතරක් නෙමෙයි. ඔය ඇත්ත අලුතෙන් එකතු කරගන්නවද නැද්ද? ඔය පින්වතුන්ලා අලුතෙන් පුදුම කුණු කන්දරාවක් එකතු කරගන්න. පන්සලකට ගියත් එකතු කරගන්නවා. එයා පැත්තේ සීල් ගත්ත උපාසකම්ම හරි කුණු කොට්ට දාගෙන ඉන්නේ. ඊට පස්සේ ඒ උපාසකම්ම මැරුණා කිව්වත් අපිට දුකයි. දැන් මාවත් කුණු ගොඩක් වෙලා වගේ නම් නික මම කියන්නේ එහෙම තියෙන හාමුදුරුවරුන්ට වැඳෙනවා. කියන්නේ අපි අතර පින්වත්නි තිබිය යුත්තේ නෑ මම ඔබ මේක හිතක් හිතන්න එපා. අපි ලෙන්ගතු වෙමු. අපි ඕනනම් ට්‍රිප් එකකුත් යමු. මං කියන්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ. මම ඔබව කුණු ගොඩක් කරගන්නේ වගේම ඔබ නැති වුණොත් ඔබට ධර්ම අවබෝධය නෙමෙයි වෙන්නේ. ධර්මයේ වේශයෙන් සමහරුන්ට එක සේනාසන පද්ධතියක්. ඒ කියන්නේ තම සමහරුන්ට ස්ථාන උපාදානීය වෙනවා. දැන් එක ආරණ්‍ය මට්ටමක් උපාදානීය වුණොත් එහෙම ඒ උන්වහන්සේලාට කවුරු හරි බයින්නක උන්වහන්සේලා ටිකක් වැරදි ධර්ම කාරණාවක් නේද කිව්වේ. ඔබ ඉවරයි. ඒ තමයි ආයතන සරණ ගිහිල්ලා ආයතන මට්ටමින් උපාදානීය කරගත්තු. ස්වාමීන් වහන්සේලා පුද්ගලික සරණ ගිහිල්ලා පුද්ගලික මට්ටමින් උපාදානීය කරගත්තු. එහෙම පුද්ගලික උපාදානීය කරගත්තාම පින්වත්නි ලොකු ප්‍රශ්නයක්. අර රජ කෙනෙක් හිටියලු. මේ රජතුමා තමන්ගේ ඇඳුම් මහන කෙනාට කිව්වලු මට හොඳ ඇඳුමක් මහලා දීපන් කියලා. දැන් මෙයා
දිනේ දුන්නට පස්සේ ටික දවසක් යනකොට ඇඳුම මහන්න අමතක වුණාලු. රජාගේ වුණත් අමතක වෙලා. රජතුමා ඇවිල්ලා ඇව්වලු කෝ ඇඳුම. දැන් මෙයාට බෑ කියන්න බෑ. කෙලින්ම රාජුදාසට ලක් වෙලා බෙල්ල කපනවා. මෙයා මෙහෙම කළා අත් දෙක අරන් ඇවිල්ලා කවලු මෙන්න කියලා. කෝ මට ඇඳුමක් පේන්නේ නෑනේ. මෙයා කවලු මේක විශේෂ ඇඳුමක්. පේන්නේ ප්‍රඥාවන්තයන්. මෝඩයන්ට මේක පේන්නේ නෑ කවලු. රජතුමා කල්පනා කරලු දෙයියනේ මට මේක පේන්නේ නැත්තේ මං මෝඩියෙක් නිසා මම මේක ඇඳ ගන්න ඕන කියලා දැන් තියෙන ඇඳුම ගලවල දැන් ඇඟේ ඇඳුම් නැතුව යනවලු. බිසවහනවලු කෝ රජතුමනි ඇඳුම. රජතුමා කවලු අන්න බලපං කුඹට මොලේ නෑනේ. ඔබට මේක පේන්නේ නැහැ කියන්නේ ඔබ මෝඩයෙක්. මම මේ ඇඳන් ඉන්නේ විශේෂ ඇඳුම මෝඩයන්ට පේන්නේ නැහැ කිව්වලු. බිසව කල්පනා කරාලු මොකද්ද? මම මෝඩයෙක් කියලා දැන් හිතනවා. ඒ නිසා අනේ ලස්සන ඇඳුමක් මට පෙවුණා මෙහෙමයි. දැන් බිසවත් හිතනවා ඇඳුමක් තියෙනවා කියලා. ඇමතිවරුන්ටත් ඕක ඔය විදිහටම ගිහලා දැන් ඇමතිවරු ඔක්කොම හිතන් ඉන්නේ මොකක් තියෙනවා කියලාද? දැන් ඇඳුම පේන්නේ නැහැ. හැබැයි අනිත් අය මෝඩියෝ අපි මෝඩියෝ මනී කියලා හිතාගෙන අපි කියනවා. අන්න ඒ වගේ පුද්ගලයෙක් සරණ ගියාම මොකෝ දන්නවද වෙන්නේ? ඔය පිටුතුල මගේ සරණ ගියා කියන්නකො නිකන් පුද්ගලිකව මං හැටේ ඉඳන් ඔය අනිත්‍ය සංඥාව විකාරයක් කරලා කිබුදුන් ලංකාවේ බුදු වුණා කියලා මොකක් හරි කියන්න ගන්නවා. දැන් ඔය පිටුතුල මගේ සරණ ගිහිල්ලා ඉන්න නිසා ඔය පිටුතුල කැමති නෑ පිළිගන්න මම විකෘතියක් කරනවා කියලා. ඊට පස්සේ ඇඳුම පේන්නේ නෑ. හැබැයි තියෙනවා කියලා හිතාගෙන සාදු කියනවා. ඕක තමයි අද බොහෝ දෙනෙට ඒගොල්ලෝ දන්නව අර කියන වගේ අර්ථයක් නෑ කියලා. හැබැයි දැන් ගැලවෙන්න බැරුව ඉන්නවා. ඔක තමයි ඇත්ත. මම මේක කියාගෙන ආවේ එනිසා හොඳට මතක තියාගන්න මගේ පින්වත්නි මේ සංස්කාර පිළිබඳව මනාව වටහා නොගැනීමෙන් ඔබට වෙන්නේ බුදුබණ අහන්න ගියත් හරි භාග්‍යතුන් වහන්සේ ගාවට ගියත් අර අලුත් කුණු ගොඩක් එකතු වෙනවා විතරයි කුණු ගොඩ අස් වෙන්නේ නැහැ. මං කියන්නේ මේ ධර්මයේ ඉදි පින්වත්නි කුණු එකතු වෙන්න දෝනි කුණු අස් වෙන්න දෝනි. දැන් ওই පින්තුලා ඉන්නේ මොන පැත්තේද? මන් දන්නේ ඔබ පිංගුතුන් බලන්න එකතු කරගන්නවද නැත්නම් අස් කරනවද කියලා. මට නම් ওই පිංගුතුලා පේන්නේ බෝතල් පත්‍රකාරයෝ වගේ. අර ඒ කියන්නේ එහෙම මේ බෝතල් පත්‍රකාරයා කියන්නේ අයික හිතවත් එකක් නෙමෙයි. නමුත් ඒගොල්ලෝ මොකද කරන්නේ හැම ගෙදරින්ම? ඔය පිංගුතුල්ලා තියාන යන තැනින් මරදානෙන් ටිකයි හෝමාගමින් ටිකයි අරහෙන් ටිකයි දඹදිව ගියාම එහෙන් ටිකයි කඩේ වෙලෙන්දෙක් හරි යාළු වෙලා ඉන්නේ. පිංගත්නි මේ තමයි ඔබට මේ ලෝකයේ පිළිබඳව තියෙන අවබෝධය. මගේ රත්තරන් පින්වත්නි මේ ලෝකයේ පිළිබඳව හරියට පොයින්ට් එකට අවබෝධ කළොත් ඔබ මා විශ්වාස කරන්න ඔබට මේ ලෝකයේම නිදහසේ ඇසුරු කරන්න පුළුවන්. හැබැයි හිත ඇතුලේ තියෙන අවබෝධය මොකද්ද? අට්ටි යති, හරා යති, jigucchati. ඔන්න ඔය මයික්‍රෝ චිප් එක විතරක් ඔබේ ඔළුවට කවා ගන්න. කවාගෙන ඔය ගමන ජීවත් වෙන්න. කසාද බඳින්න. දරුවෝ හදන්න. ගෙවල් දොරවල් හදන්න. හැබැයි අර උමනා ඩීටේල්ස් ටික දාගන්න තොරතුරු ටික මොනවද? අට්ඨියති හරායති jigucchati කියන. එහෙම නැති වුණොත් වෙන්නේ බුදුහාමුදුරුව අපිට කියපෝ මේ දේශනාව අපිට අතහැරිලා. අපි ලෝකේ ස්ථීර එකක් බවට ඇලෙන්ඩෝ කියන්නේ මේ පිළිකුල් කරන්න ඕනි තැන ඇලෙනවා. අසුබේ සුභන්ති පස්සති. අනිච්චේ නිච්ඡන්ති පස්සති. ලැජ්ජ වෙන්න ඕනි තැන්වල ලැජ්ජාවක් නැති වෙනවා. තේරුණාද මම මේ කියන එක? අමාරුයිද? එතකොට බලන්න මේ එක සංඥාවක නිවන තියනවද නැද්ද? වෙන්නේ මේ සබ්බ සංකාරයේසු අනිච්ච සංඥාව හරියට වැඩුවොත් වැඩිලා නවතින්නේ නිවනේ. එයාට ඔබට මේ සංඥාව ටිකක් භාවිත කිරීම තුළ මේ ජීවිතයේ පළවෙනියටම වෙන්නේ බාහිරින් එන කුණු නවතිනවා. ඔය දැන් තියෙන කුණු ටික විතරක් වට කරලා පිටියක් ගහගන්න. දැන් දරුවා වයින් කරන්න එකපාර බෑනේ. නෝනා වයින් කරන්න එකපාර බෑ. මහත්තයා වයින් කරන්න එකපාර බෑ. අයින් කරන්නත් එපා. හොද්දට බැඳලා තියාගන්න. මොකද ඒගොල්ලන්ගෙම තමයි අපිට දුක අවබෝධ කරගන්න පුළුවන්. නෝනල මහත්තුරු නැත්තම් මං කියන්නේ මේ ඔය පිංගුතුලට ලොකු ලාභයක් තියෙනවා යතින්. අපිට ඊට වඩා ලාභයක් තියෙනවා. ඔය පිංගුතුලව දැකලා අපිට මේක තේරෙනවා. ඔය මූණවල දැක්කාම කකුල් දැක්කාම මට එන දුරකථන ඇමතුම් බැලුවාම එන ප්‍රශ්න ටික බැලුවාම ඕ පිංගත්නි මේ ලෝකේ ඔය පිංගුතුලා හිතන්න එපා ලස්සනයි කියලා. පිංගත්නි මේ ලෝකේ මේ අපේ කකුල් පය නොතබන භූමියක් නෑ මේ ලංකාවේ. අපේ කකුල් පය නොතබන පන්සලක් විහාරස්ථානයක් ආරණ්‍යයක් නෑ මේ ලංකාවේ. හැම තැනම බනවලට යනවනේ.
හැම තැනින්ම උපාසක උපාසිකාව දායක දායිකාව එකතු වෙලා තියෙනවා. පින්වත්නි හැමෝටම පුදුම ප්‍රශ්න තොගයක් තියෙනවා. කිසි කෙනෙක්ගේ ජීවිතේ සැනසීමක් නැහැ පින්වත්නි. ඔබ විශ්වාස කරන්නකෝ මහාන වෙලා වුණා මාසයක් බණ කියන්නේ. ડોක්ටර්ස්ලා වේවා, ඉන්ජිනියර්ස්ලා වේවා, ස්පෙෂලිස්ට්ලා වේවා, ටීචර්ස්ලා වේවා, ප්‍රින්සිපල්ස්ලා වේවා, ඒ හැමෝගෙම ජීවිත ප්‍රශ්න වලින් මේ සංස්කාර පීඩාවෙන් පෙළිලා. එක්ක මහත්ය බොනවා, නැත්තම් දරුවා හොඳ නැහැ, නැත්තම් ඉස්කෝලයක් ලැබිලා නැහැ, ගේ කඩාගෙන වැටිලා, වහනිපා මොනවා හරි තියෙනවා. නෑ හිතනවද? නෑ හිතනවද? ඔය පිංගුතුලා දැන් මෙතනට ඇවිල්ලා හොඳට කොණ්ඩ පීරලා අරව කළා මේව කරලා ඉන්නවනේ. ඔය පිංගුතුලාගේ හිතේ කොච්චර ප්‍රශ්න තියෙනවද බලන්න. දරුවා හරි හොඳ නැහැ. මහත්ය හොඳ නැහැ. මම බලාපොරොත්තු වෙන පින්දහම් මට කරන්න බෑ. මගේ සංසාර ජීවිතේ මට පොයට පන්සල් යන්න ක්‍රමයක් නැහැ සමහරුන්ට. අද මේ බණ අහන්නාවට කී දෙනෙක් ප්‍රශ්න තියාගෙන ඇවිල්ලාද කියලා කවුද දන්නේ? නේද? සමහර වෙනවා එහෙම මහත්ය යනවනම් යද්දෙන් කියලාත් බණ අහන්න. ඒ තමයි සංස්කාර පීඩාව. ඒ නිසා පින්වත්නි මේ ජීවිතයට ඇලෙන්න හොඳ එකක් නෙමෙයි. ඒක පළවෙනියටම තේරුම් ගන්න. මේ ජීවිතේ නවතින්න හොඳ තැනක් නම් මගේ පින්වත්නි මම මහාන වෙන්නේ නැහනේ දෙයියනේ. මට වෙන වචන නැහැ මේකට කියන්න. මේ ජීවිතේ ඉන්න හොඳ තැනක් නම් ඔය ගිහි ජීවිතේ කියන තැන, මේ ලෝකයේ කියන තැන ඔය පින්වතුන්ලා හිතන්නේ මම මහාන වෙයි කියලාද? නෑ. හොයලා ප්‍රතිෂ්ඨාපනයක් නෑ, පිහිටක් පිළිසරණක් නෑ. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයං ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. හැමෝටම මේ ලෝකෙන් මැරෙන්න වෙනවා. ඉන්නකම් පිළිසරණක් නෑ. ලෙඩ වෙන්න වෙනවා, වයසට යන්න වෙනවා. කිසිම පිළිසරණක් නැති නිසා තමයි ඒ පිළිසරණ ලබා ගන්න පුළුවන් පැවිදි තුලට ආවේ. ඒ නිසා මතක තියාගන්න. මේ ලෝකයේ පිළිබඳව ආයි අමුතුවෙන් කල්පනා කරන්න. පින්වත්නි මේ සියලු සංස්කාරයන් අට්ටි ඇති මේ වගේ පෙළෙන්න මේවා බුදුරජාණන් වහන්සේ කියලා තින්නේ මස්කටු වගේ. කාමිය කියලා කියන්නේ මස්කට්ටක් වගේ. ඒ පින්වත්නි කාමිය මස්කට්ටකට උපමා කළේ. ওই පින්තුට දැකලා තියෙනවද මේ බල්ලෝ මස්කටු කනවා? කොහොමද කන්නේ? ඔන්න කැත එනුම් පදයක් කියන්නේ නේද? ওই පින්තුලටත් ඕක වදිනවා ඉතින් කොහින් හරි. බල්ලෝ මස් කටු කනවා දැකලා තියෙනවද? ඔය ඇත්තෝ බල්ලෙක්ට මස් කුට්ටියකුයි මස් කට්ටකුයි දාන්නේ. මොකක්ද එයා පළවෙනියටම ගන්නෙ? එයා කට්ට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? ওই පින්වතුන්ට හොඳ අත්දැකීමක් තියෙනවානේ. ළඟම ජීවිතවල බලපටව වෙලා ආයි වෙන්නත් යන නිසා ප්‍රැක්ටිස් වෙලාම යන්නේ. මස් කට්ට අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? කනවද හංගනවද? බලන්නකො මේ ඇත්ත ඔක්කොම දන්නවා. වලක් කාරලා හංගනවා. දැන් අර මස් එක සමහර විට ඒ වෙනකොට වෙන එක්කෙනෙක් අරන් ගිහිල්ලා. මෙයා අර කට්ට ගාවට යනවා. හවසට මොනවද කරන්නේ? අර නියපොතු ගෙවෙනකම් හූරනවා. මේ පව් නේද අර නියපොතු ටික පින්ගත්නේ? පව් අර ලස්සන කකුල්නේ තියෙන්නේ බල්ලන්ට. හීරනකම් ඔක්කොම ඇදලා සමහරක් වෙලාවට මට දුක හිතලා ඇත්තමයි ඔය කරන බල්ලෙට මම හාල්ලා දීලා තියෙනවා. ඇයි මේ කාරණා අර යට ලස්සන කකුල් යනකම් අනේ මස් කට්ට ගන්නවා ආයි වෙන තැනක ගිහිල්ලා හංගනවා. කන්නෙත් නෑ ආයි වහනවා. ඔන්න කවදා හරි මෙයා මස් කට්ට කන්න ගන්නවා දවස් දෙකක් තුනක් පරණ වුණාම. දැන් මොකද වෙන්නේ? දැන් මස් කට්ට ගන්නේ බඩගින්නට කන්න. කනකොට මොකද වෙන්නේ? මස් කට්ට කෑවට බඩ පිරෙනවද යාට? පින්වත්නි, ওই මස් කට්ට කනකොට යාට දැනෙනවා ලේ රහක්. කොහින්ද දැනෙන්නේ? මස් කට්ට හපනකොට ඒ ඔය උන්වන බල්ලන්ගෙන් ඉගෙන ගන්න ඕනි පාඩම්. හරි. මස් කට්ට කඩාම කටු වෙනනවා යාගේ අර උඩු තල්ලේ යටි තල්ලේ හරි මේ තැන්වල. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාගේ කටින්ම ලේනවා. අරයාගේ දිවට දැනෙනවා මොන රහද? හැබැයි බල්ලා නිසා බල්ලට තේරෙන්නේ මේ ලේ ආවේ කාගේ කටින්ද? එයා හිතන්නේ මස් කට්ට හපනකොට ලේනවා කියලා. මස් කට්ටේ ලේ තියෙනවා කියලා හිතාගෙන කනවා. අන්තිමට කටත් තුවාල වෙලා කාපු කට්ටකුත් නැහැ. බඩ පිරිලත් නැහැ. ඒ ව්‍යායාමය නිර්ර්ථකයිද සාර්ථකයිද? නිර්ර්ථකයි. පිටන්නේ කාමයේ කියලා කියන්නේ මස් කට්ටක් වගේ. කාමයේ කියන එක විඳින්න ගියාට
ඔය පිංගුතුල්ලත් අර බල්ලා වගේ තමයි. ඕක හාරනවා දානවා. නැද්ද බලන්න. සමහරුන්ගේ ගෙවල් වල රත්තරන් බඩු තියෙන උදේට අරිනවා. ආයි දානවා වහනවා චෙක් කරනවා වහනවා. ගෙදර ඔප්පුව මාසෙට කී පාරක් චෙක් කරනවද? නේද? වෙඩින් වලට යනකොට විතරක් දාන රත්තරන් බඩු කොට්ටාසියක් තියෙනවනේ අපේ අම්මලාට. ඒව ටික දානවා පෙට්ටගමේ වහනවා. අර අල්මාරිය මෙහෙම ඇතුළේනොත් ලාච්චුවක් මම බලනකොට. අර පෙට්ටගම දාලා ඒක දානවා වහනවා ලොක් කරනවා. ඒ අතුර වෙනක පෙට්ටගමකට දානවා. ඒක ආයි වෙන එකකින් ලොක් කරනවා. බල්ලා මස් කට්ට හංගනවා වගේ හංගනවා. ඊට පස්සේ වෙඩින් එකක් එනවා. ඇවිල්ලා අර මාළේ බෙල්ලේ දාගෙන ඉතින් ගිහලා එන වටයක් කැරකිලා ඔක දාන්නෙත් පින්වත් නෙමේ. දැන් මුද්ද දැම්මහම අපේ යත්තන්ගේ අත් මෙහෙම තියෙන්නේ. බීම් එක ගන්න වෙන්දට දකුණුව තින් දැන් බලන්න ඔය පිංගුතුල ඔය කරන්න නිසා තමයි කියන්නේ. මං අප්පෝ පිංගන්නේ මේවා දැකලාමයි කලකිරුනේ. මේ තරම් විචූරණ සෝබන කැත මහ පුදුම මහ නරක ලෝකයක් නෙමේක. ඊට වඩා කොච්චර ලස්සනද සංවරව අහිංසකව ජීවත් වෙන්න පුළුවන්. අනාථ නිවාසයකට ගිහිල්ලා බලන්න. ඔය අනාථ නිවාසවල ඉන්න අවුරුදු 15 16 දරුවෝ සමහර දරුවන්ගේ තියෙන අහිංසකකම දැක්කහම එක නීතියකට හැදිලා එක පිළිවෙලකට හැදිලා පුදුම සනීපයක් හිතට දැනෙනවා. ඒ අනාථ මඩමකට ගිහිල්ලා ඇවිල්ලා කොළඹටත් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. ඔළුව කැරකෙන්න ගන්නවා. ඒක තමයි ඇත්ත. මම මේ කියාගෙන ආවේ මස් කට්ට වගේ තමයි. පින්ගත්නි ওই මස් කට්ට කෑවට දැන් මහත් කස අපි හිතමුකෝ දෙන්නෙක් යාළු වෙනවා. දැන් අපේ පින්වතුන්ලා හිතන් ඉන්නේ දෙන්නෙක් යාළු වෙලා ඔන්න අපි හිතමුකෝ දෙන්නා වැළඳ ගන්නවා නිකන්. දැන් මෙහෙම මොකද කරන්නේ ඔය වැළඳ ගන්නවා කියන සංසිද්ධිය කරන්නේ මොකද්ද? මෙහෙම ශරීර දෙක ගෙනල්ලා මේම හප්පනවා. දැන් විනිවිද යන්නත් බෑ. ආදරයට වැඩිපුර ආදරයට වැඩිපුර තද කරනවා. තද කරාම සතුට උපදින්නේ කොයිද? නිකන් හිතයි. තමන්ගේම ලේ නෙමෙයි දාවේ. මස් කට්ට හැංගුවට මස් කට්ට හොයලා හූරගත්තට මස් කට්ට හැපුවට ලේ ආවේ කාගේ කටින්ද? තමන්ගේම හිතින් තමයි සතුට උපදින්නේ. තේරෙනවද? ඔතනින් එහාට හැම එකක්ම හොමයි. කාර්කේ නෙමෙයි සතුට තියෙන්නේ. සතුට තියෙන්නේ තමන්ගේ හිතේ. හැබැයි ඔය පින්මුත්තුලා ඔය මස් කට්ටක් තියාගෙන හොයන්න යන සතුට නිසා ඔබට මහා ලොකු පීඩාවක් ලැබිලා තියෙනවා. පින්වත්නි මම මේ කාමය මස් කට්ටක් කියලා කිව්වේ මේ කාමයේ වැඩක් නේ අපේ හිතේ සතුට උපදවා ගන්න. හිතේ සතුට නිකනුත් උපදවා ගන්න පුළුවන්. කාමය නිසා ජීවිතේම යට වෙලාද නැද්ද? දැන් ඔබේ ජීවිතේ ඔබට අයත්ද ලෝකයට අයත්ද? නේද බලන්න ඔබ ලෝකයේත් එක්ක යම් යුතුයකම් වලින් බැඳිලා යම් දේවල් වලින් බැඳිලා පින්වත්නි මේ සංස්කාර ධර්මයන්ගෙන් ලබන්න පුළුවන් සැප ලබන්න ඔබට කොච්චර මහන්සි වෙන්න වෙලාද බලන්න උදේ 8ට වැඩට යන. ඉගෙන ගන්න එක බලන්න. ඉගෙන ගත්තේ ඇයි? ජොබ් එකක් කරන්න. ඉගෙන ගන්න කාලේ මම මේ පහුගිය දවසකත් කිව්වා ඉගෙන ගන්න කාලේ සැප එකක්ද දුක එකක්ද? දැන් පින්වතුන් එහෙනම් කියන්නේ ආයෙත් ඉස්කෝලේ යන්න තියෙනවා නම් මම දැකලා තියෙනවා මේ සින්දුවකද්ද කොයිද තියෙනවා මේ ඔය පින්වතුන්ලාට වරමක් දුන්නොත් ආයෙ ඉස්කෝලේ යනවා කියලා. යනවද? මන් නයි යන්නේ. බුදුවම්මේ. අයියෝ පින්වතුන්ලාට මතක නැද්ද ඉස්කෝලේ යන කාලේ කවද්ද මේ කිවර වෙන්නේ? කවද්ද මේ කිවර වෙන්නේ? 8ට යනවා 2 වෙනකන් ඔච්ච බෙල් එක ගහනකම් කොච්චර අමාරුවෙන්ද ඉස්කෝලේ හිටියේ මන් දන්නේ මන් නම් එහෙමයි හිටියේ. මට නම් ආයි මොන්ඩිසෝරි යන්න බෑ. ඇයි රත්තරන් පින්වත්නි ආයි ඉස්කෝලේ ගියාම ආයි විද්‍යාව පාඩම් කරන්න ඕනේ. ආයි ගණන් හදන්න පුරුදු වෙන්න. ආයිත් O level යන්න ඕනේ. ආයිත් A level යන්න ඕනේ. ඒක මහා කරුමයක්. ඒක කරේ ජොබ් එකක් ගන්න. ජොබ් එකක් ගත්තේ ඇයි? මම ඔබේ ජීවිතේ කරකිච්ච දැන්. ජොබ් එකක් ගත්තේ ඇයි? සමාජයට වැඩක් කරන්න. එහෙනම් පඩියක් ගන්නනේ. ඇත්තම කතාව. මේ සමාජයට වැඩක් කරන එක ජොබ් එකක් රටේ තිබ්බා ඉස්සර. පඩි නැතුවත් කොල්ල බැඳිච්ච තැනක් තිබ්බා. හමුදාව. ඉස්සර. දැන් නම් කොහොමද දන්නේ?
ඔය පින්වතුන්ලා බොහෝ අය ජොබ් එකක් කරේ සල්ලි ගන්න. සල්ලියේ ජීවත් වෙන්න. මොකද්ද ඔය ජීවත් වෙන්න කියන්නේ? පින්දහම් කරන්නද? එහෙනම් මස් කට්ටක් හොයාගන්න. මස් කට්ටකුත් හොයාගත්තා. කෙනෙක් නෝනෙක් නම් මහත්තයෙක් නම් නෝනෙක්. ඊට පස්සේ මස් කට්ට හාරලා දාන්න වලකුත් එපේ. ගේකුත් හදාගත්තා. කවුරු හරි ගනීද කියලා චෙක් කරගන්න කැමරා දෙකකුත් හයි කරගත්තා. ඔය ඉන්නකොට මස් කටු දෙක තුනකුත් වෙනවා. ඊට පස්සේ එක මස් කට්ටක් නෙමෙයි දෙක තුනක් රකින්න ඕනේ. හිටපු ගමන් හාරලා බලනවනේ. හාරලා බලනකොට තියනවා. හැබැයි පිලුම් වෙනවා ටික ටික. දැන් මස් කට්ට හොඳයි. මිනිස්සයා බලන්නකො කසාද බඳින මිනිස්සයා නෙමෙයි බැඳලා අවුරුද්දක් යනකොට ඉන්නේ. දරුවෝ කොච්චර ආදරෙන් පන වගේ මීපැණි ගොඩේ දාලා හැදුවත් ඒගොල්ලෝ මුරණ්ඩුනොත් පුරණ්ඩු වෙනවා. මේ කාමය කියලා කියන්නේ අනන්ත දුකක්. ඔය පින්තුල්ලා මේ කාමය නිසා ලබන්නේ සැපක්ද වේදනාවක්ද මහන්සියක්ද නැද්ද කියලා බලන්න. ඕකෙන් සැප චුට්ටක් තියෙනවා. නැතුව නෙමෙයි. සැප චුට්ටක් තියෙනවා. වැඩිපුර තියෙන සැපද දුකද? වැඩිපුර තියෙන දුකයි. කාමයන්ගෙන් පෙළෙනවද නැද්ද? ඔය පින්වතුන් මට කියන්න එපා. ඔය පින්වතුන්ලා බලන්න කාමය නිසා වැඩිපුර තියෙන පෙළීමක්ද නැද්ද? පෙළීමක් අට්ටි ඇති. මේ සංස්කාර ධර්ම පින්වත්නි විපරිණාම ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ වෙනස් වෙනවා. කොච්චර ගෙනල්ලා තියාගත්තද? මම කියන්නේ කසාද බඳින්නකෝ. බැඳ ළම බලන්නකෝ. මොන්න පින්වත්නි අපි හිතන් හිටියට මම ඉල්ලන දේ දෙනවා, ඔන්න තරම් කන්න දෙනවා. එහෙම සතුටු කරන්න පුළුවන් මිනිස්සු නෙමෙයි මේ ලෝකෙ ඉන්නේ. මොන්නව හරි ප්‍රශ්නයක්. මම දැන් දැක්කයි ඉපරේදා එහෙම විවාහ වෙලා ඉන්න දෙන්නේ කෙල්ලට දරුවෙක් හම්බ වෙන්න. කෙල්ල ගිහිල්ලා අම්මගේ ගෙදර. ගිහිල්ලා එනකොට කොල්ල පැනලා ගිහිල්ලා. මට කිව්වා හාමුදුරනේ පණ වගේ හිටිය ආදරේ. අවුරුදු 14ක් විතර යාළු වෙලා ඉඳලා තියෙනවා. පොඩි කාලේ යාළු වෙලා ඉඳලා තියෙනවා. හැබැයි මනුෂ්‍ය කියන කෙනා විපරිණාමයටපත් වෙනවා. හිත වෙනස් වෙනවා. කය යන්න ස්පිරිතාලයකට පිළිකාරෝහලට සමහර අම්මලට පිළිකා හැදිලා මහත්තයා වැඩට යන එකත් නවත්තලා ගෙවල් දොරවලුත් විකුණගෙන අන්න පිළිකාරෝහලට වෙලා ඉන්නවා. ළඟට වෙලා නිින්දක් නැහැ. කන්න නැහැ. අර මස් කට්ට ගෙනාපු එක නිසා ලැබෙන පීඩාව. දැන් ගෙනාපු නිසා නොසලකත් බෑ. එහෙම එකක් තියෙනවා. තේරුණා නේද? විවාහ වෙලා ගෙනාවට පස්සේ නෝනට මහත්තයාට කරදරයක් වුණොත් අපිට ඇස්වහගෙන ඉන්න බෑනේ. හැබැයි අපි අල්ලපු ගෙදර නෝනටයි මහත්තයාටයි ඔහොම කරන්න යන්නේ නැහැ. ඔන්න එයාගාව දවසක් නැවතිලා ඉඳී. ජීවිත කාලෙම උනත් අපි කැප කරන්න ඕනේ. හැබැයි අපි ගෙනාපු මස් කට්ට නිසා අපිට හිම් පීඩාවක් තියෙනවා. එයාට උනක් හිම්බිරිසාවක් හැදුනොත් උස්සන් යන්න වෙනවා. බලන්න පිළීමක්ද නැද්ද කියලා තියෙන්නේ. තමන්ගේ දරුවෙක් ලැබුණාට පස්සේ දරුවෙක් ලොකු වෙන කම්ම ලැබුණේ කෙල්ලෙක් නම්. අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් කොච්චර පරිස්සම් කරනවදනේ. කොච්චර පරිස්සම් කරනවද? කොල්ලෙක් නම් ඔය ගානකුත් නැහැ වැඩි. ඒ උනට කොල්ලෙක් නම් අනිත් පැත්ත රස්තියදු ගහයි කියලා බයයි. නරක සමාජයට යමු වෙයි කියලා බයයි. හැමදේම නේද දරුවෙක් ආවම සාක්කු චෙක් කරනවා. අපි එහෙම කරනවනේ. බලන්නකො පිළීමක්ද නැද්ද තියෙන්නේ කියලා. එච්චර රැක්කත් යන්න ඕන එක යනවමද නැද්ද? යනවා. එනිසා පින්වත්නි මේ සංස්කාර නිතර පෙරලෙන සුළුයි. කවදාවත් එකම මට්ටමේ ආදරයක් අපිට හිමි වෙන්නේ නැහැ. අද හොඳට ඉන්න කෙනා හෙට මොනවා වෙනවද? නරක වෙනවා. අද ප්‍රශංසා කරන දායකයෝ හෙට නිඳා කරනවා. ඒකනේ කිව්වේ නින්දා ප්‍රශංසා. අද ලාභ හෙට අලාභ වෙන්න පුළුවන්. යස අයස අද ඉන්නවා පිරිස. සමහරකට නිකන් ඔය පිංගුතුල හිතන්නේ හෙට අපිට අමාරුවක් වෙලා පිළිකාවක් හදලා ඇඟෙන් භාගයක් දිය වෙලා විකෘති වෙන්න ගත්තොත් ඔය පිංගුතුල කවුරුත් වෙන්නේ නැහැ නේ මං ගාව නැවතිලා මට බෙහෙත් දාන්න. එතකොට මං කල්පනා කරනවා නම් අපේ ඉස්සර නම් ගොඩක් හිටියා දැන් නැහැ කියලා. වැඩක් නැහැ. යස අයස කියන එක තේරුම් ගන්න. සැප දුක ජීවිතේ සැප වගේම සාපේක්ෂව දුකක් තියෙනවා. එනිසා මේ සංස්කාර ධර්මයන් පින්වත්නි පෙළෙන සුළුයිද නැද්ද? පෙළෙන සුළුයි. දරුවා, මහත්තයා, නෝනා, ගෙවල් දොරවල්, ඉඩකඩම් සියලුම දේවල් අපිව පෙළෙනවා. මේවා ගැන නිසි අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන්. හොඳට නාම රූප වල ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන බලන්න. සිත කියන එක වෙනස් වෙන ශ්‍රණය පින්වත්නි හරියට දැක්කහම මේ සිත ගැන කවදාවත් ඔය ඇත්තෝ කසාද බඳින්නේ. දැන් ඔය පින්වතුල බඳින්නෙත් එක එක දේවල් කරනකොට කොහොමද බඳින්නේ පින්වත්නි? මම නම් දන්නෙත් නෑ.
පෝරුවට නග ගන්නවා මුලින්ම. දැකලා තියෙනවා මම ටිකක් හරි අක්කලා තියෙනවා. නග්ගලා එක එක ඒවා කරනවා. ඉතින් සලු මාරු කරනවා. එහෙම කරනව නේද? ඒ කියන්නේ අර බැඳ පුළුවන් නම් ওই බෙලි දෙක එල්ලලා සාරියෙන් ගැටයක් දාන්න. සමහරව අත මෙහෙම තියලා මොකෙන් බඳිනවද? පින්වත්නි මෙහෙම නෙමෙයි බඳින්න ඕනේ. අයි මෙහෙම බැඳත් මෙහෙම තියලා මාංචු දෙකක් දැම්මා. ওই පිටුතල මට හිතෙනවා අනාගතේ ඕවත් කරයි කියලා. මාංචු දෙකක් දාලා යතුරු විසික් කරන්නේ. එතකොට කවදාවත් ගලව ගන්න බෑ. අර සලු මාරු කරනවා. මෙයාගේ මුද්ද අරයට දානවා. මේ බලන්න මේ ලෝකේ කොච්චර බොරුවක්ද බව. අරයාගේ මුද්ද මෙයාට දානවා. ඉතින් රෙජිස්ටර් ගාව අස්සම් කරනවා. අස්සනුත් නෙමෙයි කටින් කියවනව නේද? මොකද්ද කියවන්නේ පිටින්න්නේ? අහමුදුරෝ දන්න දේවල්. අහවලා වෙච්ච මෙයාව මම දිවි හිමියෙන් මොකක්දෝ කරනවා, රැක ගන්නවා, පරිස්සම් කරනවා. අද ඉඳන් මගේ භාර්යාව වශයෙන් පිළිගන්නවා. ලියලා කටිනුත් කියවලා අයියප්පච්චි බලන්න එපා. ඒ කසාදයක තියෙන යුද්ධය. එහෙම එක්කන් ගියා කියලා හිතන්නකෝ. මේ දවස් කීයද ඔය සුන්දරකම තියෙන්නේ? ඔය පිටුතුල්ලා දන්නවා. ඉතින් ඔක හරි ටික කාලේ. ඒ ටික කාලේ ප්‍රශ්න ආවම චුට්ටක් ඉවසනවා බඳපු අලුත නිසා. ටික හිත වෙනස් වෙන. ඇයි ඔබ වයසට යනවා? නෝන වයසට යනවා. මහත්තයා වයසට යනවා. දරුවෙක් එහෙම හම්බුනාම නෝනල මහත්තුරු නෝන කැත වෙනවා. මහත්තයා එතකොට වයසයි වැඩ කරලා මහන්සි. ඉස්සර එක්කෙනාටයි සල්ලි හෙව්වේ. දැන් දෙන්නෙක්ට හොයන්න ඩබල් වැඩ කරන්න වෙලා. දරුවෙක් හම්බුනාම තවත් වැඩ කරන්න වෙලා. සමහරු හොරකම් කරන්න ගන්නවා. හොරකම් කිරීම නිසා ආත්මීය වශයෙන් නින්දාවක් ලැබෙනවා. Tamanට tamanව නිග්‍රහ කරනවා. ඊට පස්සේ කම්මැලිකමට බොන්න පුරුදු වෙනවා. ඔන්න ජීවිතය යන තත්ත්වය. එහෙ බොනකොට නෝන මෙහෙන් තවත් ජීවිතේ වැරදි වලට යොමු වෙනවා. නිසා මෙහෙම බැන්දත් බෙල්ලක් සාරියෙන් බැන්දත් කොහම බැන්දත් මතක තියාගන්න කසාදයක් බඳිනකොට ඔබේ ජීවිතේ ඒ එකතු වෙන කාමය නිසා ඔබට වැඩිපුර ජීවිතේ විඳින්න වෙන්නේ දුකක්මයි. තනි කඩයි ඉන්නවද? ෆිල්ම් එකක් බලන්න යනවා කියලා හිතන්න. ඔය පිංගුතුල හිතන්නේ සපයි කියලාද? ඊයේ පෙරේද මට කෝල් එකක් එනවා. හමුදුරුවනි. අපි සාමාන්‍යයෙන් හැම ඉරිදකම එළියට යනවා. මං කිව්වා බොහොම හොඳයි. එහෙම තමයි ජීවිතේ ඉන්න ඕනේ. හැබැයි හමුදුරුවනේ එක ඉරිදකට ලක්ෂයක් විතර වියදම් වෙනවා. බලන්නකෝ එයාට එළියට යනවටද සතුටු දැන් වියදම් වෙන ලක්ෂයටද? එයා එළියට ගිහිල්ලා අයිස් කෝන් එකක් කෑවත්, ටිප් එකක් කෑවත්, අයිස් චොක් එකක් කෑවත් අපේ සල්ලි. අර සැපත් එක්කම යටින් ලැබෙන දුකක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න. මම කියන්නේ කසාද බඳින්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මතකද දැන් ඉතින් ඔය ඇත්ත බැඳලානේ ගොඩක් අය නේද? දැන් බැඳපු එක ලියා ගන්න බැරුව දඟලන්නේ. මේ එතන නෙමෙයි ප්‍රශ්නය. බඳිනකොට මතක තියාගෙන විවාහ ජීවිතයට යන්න. කාමයෝ නම් පෙළෙන සුළුයි. දරුවෝ හදන්න. හැබැයි මතක තියාගන්න දරුවෙක් බඩට ආපු දාපටන් අම්මා කෙනෙක් විඳින දුක තාත්තා කෙනෙක් ඒ වෙනුවෙන් කරන්න ඕනේ කැපකිරීම. දරුවා ලොකු වෙනකන් ඇඟේ අසුචි මල මුත්‍රා දාගෙන ලොකු වෙනකොට කරන්න තියෙන කැපකිරීම. ඒක ඉස්කෝලේ යනකොට පහවසර විතර වෙනකම් අත් දෙකෙන් අල්ලගෙන යන්න වෙනවා. ගිහිල්ලා දාලා අම්මට එළි හිටන් ඉන්න වෙනවා. ඉස්සත්තට මහන්සි වෙන්න වෙනවා. සාමාන්‍ය පෙළට මහන්සි වෙන්න වෙනවා. උසස් පෙළට මහන්සි වෙන්න වෙනවා. මේ ඔක්කොම අතර නොමග යන එකෙන් බේර ගන්න ඕනි. ඊට පස්සේ සුදුසු කල ආවහ විවාහ කරලා දෙන්න ඕනි. කසාද බැඳලා යවුවාම ඉවරයිද? ඊට පස්සේ තමයි වැඩිපුර කොටස එන්නේ. අරයට දරුවෙක් එහෙම හම්බුනාම දැන් පොඩි කාලේ අම්මා දුවවත් මොන්ඩිසෝරි ආවල දැන් ආච්චි විලා ආයෙත් මුණුබුරාවත් යවන්න වෙනවා. කවදාවත් ඉවරයක් නැහැ. එකම වෘත්තයේ කැරකෙනවා. මුණිබිරි ලොකු වෙනකොට ආච්චි මැරෙන්න ලඟ වෙනවා. ඒ නිසා හොඳ කාර් එකක් ගන්න. හොත්ත කාර් එකක් ගන්න. හැබැයි මතක තියාගන්න සාමාන්‍ය කාර් එකට වඩා ලොකු කාර් එකේ කෑලි ගණන් වැඩි කියලා. මං කියන්නේ ගන්න අරක මතක තියාගෙන ගන්න. නැත්තම් හදිසියවත් ඇක්සිඩන්ට් එකක් වෙලා ලක්ෂ 3-4ක් වියදම් කරන්න ඕන වුණාම අනේ අප්පච්චි මේක ගත්තට වඩා හොඳයි බස් එකේ ගියා නම් එහෙම ඉන්න එපා. හොත්තම එකක් ගන්න. අර දැන් හොඳම කාර් ගත්තාම
ඒ වගේ තෙල් වැඩ කරන්නේ අඩුයි. මං හිතන්නේ 2ක් 3ක් වැඩ කරන වාහනක් තියෙනවා. හොඳ කාර් එකක් ගන්න තෙල් ගහන්න ඕනි කියලා මතක තියාගන්න. නැත්තම් වෙන්නේ ගෙනල්ලා වහලා තියන්නේ. ඔබට මම මේ කියන්නේ ලෝකයේ ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි. කන්න. හොත්ත තෙල් ಜಾති කන්න කොලෙස්ටරෝල් හැදෙනවා කියලා මතක තියාගන්න. සීනි වැඩිපුර දාගෙන බොන්න දියවැඩියාව වෙන්න තියෙනවා කියලා මතක තියාගන්න. ආයි මේ පරිප්පු කෑවහම පිළිකා හැදෙයි. ඔබට බය වෙන්න එපා. පිළිකා කොහොමත් අපිට හැදෙනවා. අනාගතයේ මේ යන විදිහට පිළිකා රෝගින් වර්ධනයක් තියෙනවා. මට හිතෙනවා අනාගතේ අපි ඔක්කොටම මොකක් වෙනවද? ඇයි පින්වත්නි ඔය පින්වතුන්ලා දන්නවද අපි කන්නේ කොයි තරම් ජරාවද කියලා? එහෙමයි කියලා නොකා ඉන්න බෑ. චීනේ තියෙනවා මේ පොඩි මැෂින් එකක් දැන් ලංකාවේ තියෙනවා ඒක. ඒකෙන් පින්වත්නි මේ ජරාව ඔක්කොම අදිනවා. හරිද? කන්න කලින් ඒ මැෂින් එක දැම්මට පස්සේ ඒකේ තියෙන ඔක්කොම ජරාව එළියට අදිනවා. අපි මේ කඩවත පැත්තේ ඉන්නවා මම දන්න අක්කා කෙනෙක්. ඒ අක්කගේ ගෙදර කෑම යන්නේ හැමදේම ওই මැෂින් එක දාලා ඒකෙන් සුද්ධ කරලා. මට පෙන්නුවා මේ අක්කා වීඩියෝ කරලා මං ගියාමත් මට පෙන්නුවා මේ පරිප්පු එකක් දානවා. ලංකාවේ හැටියෙත්. පින්වත්නි තනි කර තාර වගේ තාත්තේ තාර වගේ එළියට එන්නේ. ඒ නිසා ඒවා කන අපිට නම් මිසකවම පිළිකා හැදෙනවාමයි. බත් තුනත් එහෙමයි. වද පරිප්පු ටිකක් කෑවොත් ඒක එහෙමයි. ඔයගොල්ලෝ මස් කන්න නැතුව පරිප්පු කනවා කියන තැනට යන්න එපා. මොකද දෙකේම එක සමාන විෂ දැන් තියෙනවා. කොළ ටිකක් කෑවත් එහෙමයි. දෙහි ගෙඩියක් ගත්තත් එහෙමයි මගේ අම්මේ. ඒ නිසා අපි ඔක්කොටම පිළිකා හැදෙන්න පුළුවන්. ඒවා මතක තියාගන්න. පෙලෙනවා. කාමයෝ පෙලෙනවා. මගේ පිංගුතුලා ගෙදර ගිහිල්ලා මෙන්න මේක කල්පනා කරන්න. කොහොමද? ඉඳගත්ත පැත්තකට සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. කල්පනා කරන්නේ මොකද්ද? දෙයිහාමුදුරුවනේ මේ කාමයෝ ඕලාරික වශයෙන්ුත් මාව පෙළනවද නැද්ද? මම ඕලාරික වශයෙන් කියන්නේ ඕලාරික වශයෙන් මාව පෙළනවද නැද්ද? පෙළනවා. පෙළෙන නිසාම මම දන්නේ මට නම් එහෙම ලැජ්ජාවක් තියෙනවා. මොකක්ද? පෙළෙන කාමයෝ ලං කරගන්න හිරිකිතක් තියෙනවා. තේරුණා නේද? මේ තියෙන්නේ දරුවගේ ප්‍රශ්නයක් නෙමෙයි. කසාදයක් බැඳ ගන්න පුළුවන්. දරුවෙක් හදන්නත් පුළුවන්. ගෙයක් හදාගන්නත් පුළුවන් තව ආපහු වාහනයක් ගන්න පුළුවන්. හැබැයි කාමයෝ පෙළෙනවා නම් පෙළෙන කාමයෝ හොරතල් කිරීම ප්‍රශ්නයක්ද නැද්ද? වෙන්නේ සර්පයාට කිරි පෙව්වට වැඩක් නැහැ. අපි කිරි පෙව්වා කියලා සර්පයාගේ දලේ හැදෙන්නේ කිරි නෙමෙයි. මොනවද? විසමයි. එනිසා ඔබ සර්පයාට කිරි පොවන්න සර්පයා හදන්නේ විස. ඔබ කාමයෝ නලවන්න කාමයෝ ඔබට දෙන්නේ දුක. ඔබ කාමයෝ නලවන්න තරමට ඔබට කාමයන්ගෙන් දුක වැඩි. බලන්න හොඳම දරුවා මැරුණාම වැඩියෙන් දුක නැද්ද? හොඳම දරුවා මැරුණොත් වැඩියෙන් දුකයි. එහෙම එකක් අපිට තියෙනවා. ඔබ කාමයන්ට කොච්චර ආදරෙයිද ඔබට ඒ තරම් දුකක් මේ ලෝකෙන් උරුම වෙලා තියෙනවා. ඒ නිසා එවැනි හිරිකිත කාමයෝ ලැජ්ජා සහිතව අයින් කරන්න. පිළිකුල් කළ යුතුයිද ආදරෙන් ලං කරගත යුතුයිද? කකුලෙන්වත් මාගන්දියට භාගතුන් වහන්සේ කියනු මාගන්දිය උඹව මම මගේ සුළඟිල්ලෙන්වත් ස්පර්ශ කරන්න කැමති නෑ. පයේ ඇඟිල්ලකින්වත් ස්පර්ශ කරන්න කැමති නෑ. කොහොමද? පිළිකුල් කළ යුතු ඇත්තෝම පිළිකුල් කරන්නේ නැතුව විවිධ අපරාධ කරනවා. අද මේ සංස්කාර පිළිබඳව හැමෝටම අමතක වෙලා සංස්කාර ස්වභාවය අමතක වෙලා සංස්කාර ස්වභාවය ගැන තර්ක කර ඉන්නවා අම්මා. මම කියන්නේ මගේ පින්වත්නි ඔබ මේ තර්කයට අහු වෙන්න එපා. ඔබ ගෙදර යන්න ගිහිල්ලා මම මේ කියපු සංස්කාරවල ස්වභාවය පිළිබඳව කල්පනා කරන්න. වචන තුනයි වැඩි නෑනේ. අට්ඨියති කියන්නේ පෙළෙනවා. අට්ඨෝ පීලතෝ හෝති. මැඩෙනවා පෙළෙනවා. ඔක තමයි අට කතාවේ තියෙන්නේ. හරායති හිරි කරනවා. හිරි කරොන්ති. හිරිකිතයෙන් ලැජ්ජා භාවයටපත් වෙනවා. jigucchati කියන්නේ පිළිකුල් කරන්න. ඔය තමයි ඔබට අර සාමාන්‍ය ජීවිතේ කුණු එකතු වෙන්න තියෙන එක නවතින ක්‍රමවේදය. ඕක කරයින් පස්සේ මොකෝ වෙන්නේ? ඔන්න ඔබ බස් එකකට නගිනවා. නිකන් උදාහරණයක්. බස් එකකට නගිනවා. නැගලා අපි හිතමුකෝ පිරිමි කෙනෙක් නැග්ගි කියලා. හොඳ කාන්තා රූපයක් බස් එකට නගිනවා තොරණක් වගේ. කරාබුත් 4-5ක් දාලා කොණ්ඩෙත් පුච්චගෙන අයින් කරනවා පුච්චනවන්නේ. පුච්චලා ඇයි බබත් තීනියට කපාගෙන ඔන්න නගිනවා. දැන් ඔය භාවනාව කරපු කෙනෙකුයි නොකරපු කෙනෙකුයි දෙපැත්තේ ඉන්නවා. එක්කෙනෙක්
අට්ඨියති හරායති jigucchati හප්පෝ කුණු ගොඩක් නේද ඩාඩිය ගඳ ඇති නේද එහෙම හිතනවා පින්වත්නි මොකද කරන්නේ මේ කීගාව කොච්චර ඩාඩිය ගඳ ඇද්ද ඔය ඔළුවේ කොච්චර උකුණු ඇද්ද හිස්තෝරි කොච්චර ඇද්ද නියපොතු වස්සේ කොච්චර කුණු ඇද්ද අරයා හිතනවා jigucchati මේ කිව කසාද බැඳගත්තොත් කොච්චර දුකක් එයිද දැන් හිරිකිතෙන් මෙයා මොකද කරගන්නේ බලනවද අහක බලා ගන්නවද අහක නෙමෙයි බස් එකෙන් බහිනවා එවැනි බස් එකක්වත් මට එපා ඔය පින්වතුන්ලා නෑ කියලා හිතනවා නම් මාව විශ්වාස කරලා මේ භාවනාව කරන්න කරලා නගින්න බස් එක නොකලොත් මම මේ සිවුර පැත්තකින් තියෙනවා ඔහම නොහිතුනොත් මම මේ සිවුර පැත්තකින් තියෙනවා ඒක තමයි මගේ ඇපය ඉතින් ඕක හිතෙනවාමයි මට හිතිලා තියෙනවා ඒ කාලේ 2015 මහණුනේ ඒ කාලේ අසුබයමයි දිගටම කළේ 2016 විතර මම පුංචි උමලාවකට කොළඹ එනකොට එකවරක් බස් එකේ ඉඳි රූප පේනවනේ පින්වත්නි දැන් මම කල්පනා කරනවා ගිය අවුරුද්දේ බස් එකේ එනකොට තිබ්බේ අවබෝධයයි මේ අවුරුද්දේ තියෙනකොට අවබෝධයයි වෙනස් ධර්මීය සම්දිත්තිකයි ධර්මයට ආසාව ඇති උනේ එතනින් මොකද මමම දැක්කා ගිය අවුරුද්දේ ආරණ්‍යට එනකොට මගේ තිබ්බ සංඥා සහ අද ආරණ්‍යෙන් යනකොට මගේ තියෙන සංඥා කොයි වගේද? තන්නිකරු උඩි යටිකරු වෙලා පින්වත්. වෙලා කියන්නේ මේක කරොත් මම මේ බය නැතුව කියන්නේ මේක කරොත් මේක වෙනවා. අයි නොවෙනවා නම් මේ ධර්මයෙන් වැඩක් තියනවාද? මේ බුලත් කෑවොත් හුනුත් එක කට රතු වෙනවමද නැද්ද? ඔය පිංගුතුලා කල්පනා කරයි කොළ පාට එකක් කෑවොත් කොහොමද හාමුදුරනේ රතු වෙන්නේ කියලා. කාලා බලන්නකො රතු වෙනවමයි. තේරුණා නේද මම මේ කියන එක? දැන් කෙනෙක්ට තර්කයක් එන්න පුළුවන් හඳුරන්නේ ඔය කොළ පාට එක කෑවම කොහොමද රතු වෙන්නේ? මම මේ කියන්නේ මේක ගැන දැකලා මේක කන්න කෑවොත් කට රතු වෙනවමයි. හුණු ඉප්පුවකුයි ටිකකුත් දාගෙන. බුලත් කන්න කියලා නෙමෙයි කිව්වේ හරි. එතකොට පින්වත්නි එන කුණු ගොඩවල් එන්නේ නැතුව නවතිනවද නැද්ද? බලන්න ඒක පළවෙනි ඔබට ලැබෙන ලාභය. දෙවෙනි ලාභය තමයි එන කුණු ගොඩවල් නවතිනවා විතරක් නෙමෙයි තියෙන කුණු ගොඩවල්. ඒවා පින්වත්නි මේ එක පාටයින් එන්නේ හරිද? මේ නිකන් ටික අපේක්ෂා රහිත වෙනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම එක පාට එහෙම අයින් කරන්න බෑ. හැබැයි ඔබට ලාවට අවබෝධයක් එනවා දෙයනේ මුනුත් එහෙමයි නේද? මුනුත් මේ ඔක චුට්ටයි එන්නේ. ඇයි ඔබ කැමති නෑ දැන් මෙහෙමයි. අර අකුසලයේ මෙච්චරක් විතර දියුණුයි කුසලයේ මෙච්චරයි. වැඩිපුර බලවත් කවුද? ඒ නිසා මෙයා නැගිටිනකොටම මෙයා වහනවා. හැබැයි ටික දැන් මේක පින්වත්නි ඔබේ යන්න පුළුවන් උච්චතම අවස්ථාවට ගිහිල්ලා තියෙන්නේ. මෙයාට ආයිත් යන්න තැනක් නැහැ. මෙයා මේ ගානෙම තමයි සෙල්ලම් කරන්නේ. මෙයා වික්මවන්න පුළුවන් කුසල සිතිවිල්ලට. කුසලයේ පින්වත්නි වර්ධනය කරනකොට මාස 5ක් 6ක් 7ක් 8ක් භාවනා කරනකොට අවුරුද්දක් 2ක් 3ක් 4ක් භාවනා කරනකොට දන්නේම නැතුව මොකක් වෙලාද? දරුවෙක් විතරක් බවට පත් වෙලා. එයා මැරුණා කියලා අඬන්නේ නැහැ. තාත්තා මැරුණකොට ඇඬුව අය අම්මා මැරුණකොට අඬන්නේ නැති වෙන්න හිත හදා ගන්නවා. එක අක්කා කෙනෙක් මැරුණාම අඬන අය එයා එතනින් කල්පනා කරලා අට්ටි යති හරා යති jigucchati කියලා කල්පනා කරොත් එයා ඊළඟ අක්කා මැරුණාම අඬන්නේ නැති තැනට හිත හදා ගන්නවා. ඒ නිසා ඔන්න ඔබට සැනසෙන මාර්ගය. දැන් ওই මස් කටු හපන්න ඕනේ හිත සතුටින් තියාගන්න. මෙන්න මේ භාවනාව කරලා බලන්න ලේ එන්නේ නැතුවම හිත සතුටින් තියාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඇයි? පින්වත්නි බරක් නැහැ. ජීවිතේ අපේක්ෂා නැහැ. දැන් පින්වත්නි මේ බලන්නකෝ. ලෝක නීතියද නැද්ද මරණය කියන එක? ලෝක නීතියද නැද්ද ලෙඩ වෙනවා කියන එක? ලෝක නීතියද නැද්ද වයසට යනවා කියන එක? අපිට පුළුවන් ද ඇඩුවා දෙඩුවා කියලා එක නවත්ත ගන්න. ඔබ ඕක තේරුම් ගත්තාම ඔබට වයසට යන එක නෝමල්. සමහර ඉන්නවා අපිට ඔය ආදරේ කියන්නේ ඉතින් දන්නේ නැද්ද? අපේ අම්මලා පුංචිලා අරගොල්ලෝ මේගොල්ලෝ මේ සමහරු කියනවා මේ හැමදෙරුනේ එනං අපි ඊළඟ මාසේ බණේදී හම්බෙමු. මං ඉතින් කියනවා ඊට කලින් අපවත් වුණොත් එහෙම මේ කට්ටිය කියනවා අප්පෝ හැමදෙරුනේ එහෙම කියන්න එපා. අපිට මුකුත් වුණත් ඔබ වහන්සේට මුකුත් වෙන්නේ නැහැ. දැන් බලන්නකො මේ මම නම් කියන්නේ ඒක මහා අපරාධයක්. අපිට මේ ලෝකයේ ගැන ඇතිවිය යුතු සංඥාවරක අපි මරණයට පුදුම වෙන්න දෙයක්
පුදුම වෙන්න දෙයක් නැහැනේ මගේ පින්වත්නි. ඇයි අපි පුදුම වෙන්නේ කියන්නකෝ. ඔය පින්වතුන්ලා අද යනකොට මැරෙන්න පුළුවන්. මම මැරෙන්න බැරිද අද යනකොට? අපවත් වෙන්න පුළුවන්. ඒකට සර්ප්‍රයිස් වෙන්න එපා. පුදුම වෙන්න එපා. ඒක ලෝකේ ධර්මතාවයක්. ඒක දැන් දකින්න දැන් නුවණින් මනසිකාර්ය කරන හදීසියවත් මං අපවත් වුණා කියලා ආරංචි ආවොත් ආයි මේ මලගිදරවත් එන්න ඕනි නෑ එහෙම එකක්. මේ ධම්මජහඳුර අපවත් වෙලානේ යන්කෝ කියලා මං කියන්නේ එන්න. හැබැයි නාව කියලා එහෙම මට ගැටලුවකුත් නෑ. ওই පිංගුතුල්ලා ගැටලුවක් ඇති කරගන්නත් එපා. දැන් හදීසියවත් මම ওই ධර්ම දේශනාවක ඉන්නකොට අපේ අම්මා මැරුණා කියලා එහෙම ආරංචියක් ආවොත් අපි මොකද කරන්නේ? මල් ශාලාවටම කියනවා පුළුවන් නම් වල්ලක් දාන්න කියලා. ඇයි දෙයි හාඳුරනේ මැරුණාට පස්සේ මොනව කරන්නද? ඒක ලෝක ධර්මතාවයක්. මේක තේරුම් ගත්තාම ඔබට දැන් තේරෙනවද? ඔබේ පවුලේ ඔබට ඔය තියෙන කුණු ගොඩවල් ගැනත් ඔව අතහරිනව නෙමෙයි. මතකද? අතහරිනව නෙමෙයි මොකක් වෙනවද? අපේක්ෂා රහිත වෙනවා. දැන් ওই පින්වතුන් අපේක්ෂා රහිත වෙන්නද හදන්නේ අතහරින්නද හදන්නේ? බොහෝ පින්වතුන් අතහරින්න හදන්නේ. නමුත් අපේක්ෂාව තියාගෙන අතහැරීම තුලත් එන්නේ දුකක්. මහාන වෙලා මුලින්ම ගියානි කැලේට. අම්මටයි අක්කටයි දැන් අක්කලා තුන් දෙනයි මට මතකයි මහාන වෙන දවසේ ළඟට ආවා. වෙල්ල මම මේගොල්ලන්ට කිව්වා දැන් ඒ කාලේ හෙන්න ආරණ්‍ය ඉතින් කැලෑ උණක් තිබ්බේ. ෆෝනුයි අරම මුකුත් නැහැ මහාන වෙනකොට. සරමයි ෂර්ට් එකයි විතරයි ගෙදරින් අරන් ආවේ හරි. මේ අදින් පස්සේ උඹලා මං ඉන්න තැන හොයන්න එපා. අදින් පස්සේ මං ඕගොල්ලන්ට කවදාවත් කතා කරන්නේ නැහැ. දැන් ඉතින් අක්කලත් මම කියන්නේ ඇත්ත කියලා හිතලා රැවටිලා. අඬනවා, දොඩනවා මට මතකයි. මම කොහෙවත් කියලා නැහැ හරිද? මේ වහලා අපේ අක්කලා මාව ගෙට ගන්න නැද්ද දන්නේ නැහැ. මාව කාමරයකට එක්කන් ගිහිල්ලා මේ තුන් දෙනා මාව බදාගෙන ඇඬුවා. එයි ඒගොල්ලෝ හිතලා තියෙන මං ඇත්තටම යයි කියලා. දැන් මමත් යන්න තමයි හිතුවේ. හැබැයි පින්වත්නි ওই පින්වත්තුන්ලට කියන්නේ මම මේ අත්දැකීමෙන් කියන්නේ අපි පොඩි මහාන වෙනකොට අවුරුදු 22ක් කියන්නේ තරුණයි. මහාන වෙලා කැලියට ගිහින් ඉඳ ගත්තාම මතක් වෙනවා දෙයියනේ තාත්තත් නෑ අම්මට සලකන්න කවුද දන්නේ ඉන්නේ. අක්කලගේ ප්‍රශ්න මම දන්නවා. අක්කලට මොනවා වෙලාද දන්නේ. හොඳින් ඉන්නවද දන්නේ. ළමයි ටික හොඳින් ඉන්නවද දන්නේ. උන්ට එකම හිටිය ඥාති පිරිමි කෙනා තමයි මම. අක්කලා තුන් දෙනාට මං විතරයිනේ. එයා කොහොම දරුවෝ 10 12 දෙනාටම ගිහි කාලේ ඥාතිකම මොකද්ද මාමනේ වෙන්නේ. දැන් ඔහොම මට ඉතින් මතක් වෙනවා. මම එක මං සෙල්ලම් කරනවා. කරේ තියාගෙන පෙරහැරවල් පෙන්නන්න එක්කන්. එහෙම අතාරින්න බෑ. මං එදා තමයි තීරණය එකට ආවේ. මොකද්ද? මේ අතහැරීම සිදු කළ යුත්තේ ගතින් නෙමෙයි කොහින්ද? හිතින්. ගතින් අතහැරීම කියන එක කැලෑ මානසිකත්වයක් පමණයි. හැබැයි අද මං අම්මගේ දිහත් බලනවා. වනට ගිහිල්ලා යනකොට එනකොට අක්කලේ ගෙවල් වලට ගිහිල්ලා ගිලන්පසෙකුත් වළඳනවා. හැබැයි අද අපි ඔක්කොම අතර තියෙනවා ලොකු අවබෝධයක්. ඒ තමයි හෙට අක්කා මැරුණත් මට නොකීවා කියලා ගැටලුවකුත් නෑ. මෙරිලා වල දැම්මා කියලා ගැටලුවකුත් නෑ. මලගෙදර යන්න ඕනි කියලා එකකුත් නෑ. මලගෙවල් ගන්න ඕනි කියලා එකකුත් නෑ. ඔක්කොමගේ අවයව මමම අර ලියලා දීලා තියෙන හැමෝගෙම පාර්ට්ස් ටික දීලා මිනිහත් ඒගොල්ලන්ටම දෙනවා. ඕගොල්ලෝ කැමති දෙයක් කරගන්න. ඒක තමයි කරන්නේ. ඔබට දැන් තේරෙනවද මම මේ කියන එක? ගතින් අතහැරිය යුත්තේ සිතින්ද? සිතින් අපේක්ෂා රහිත වීමයි කල යුත්තේ. ඒ නිසා මෙන්න මේ සබ්බ සංකාරේසු අනිච්ච සංඥා මම මේ මගේ පැත්තෙන් කිව්වේ මම මගේ පැත්තෙන් අරගෙන කිව්වේ මේ සංඥාවේ ප්‍රබලත්වය ඔබට කියලා දෙන්න. මේ වෙන මට ප්‍රායෝගික උදාහරණ නෑනේ නැතුව මං ගැන හිතන්න එපා හිතා. අට්ඨියති හරායති jigucchati කියන අවබෝධයත් එක්ක තියෙන කුණුත් නැති වෙලා එන කුණුත් නවතිනවා. තවත් මේකේ ලෝකෝත්තර පැත්තකුත් තියෙනවා. ඒකත් කියලාම ධර්මදේශනා ඉවර කරන්න. ලෝකෝත්තර පැත්ත තමයි මෙන්න මෙහෙම එකක්. දැන් මේකෙන් ඔබ හැබැයි ඔබට තේරෙනවානේ ජීවිතයේ ප්‍රශ්නිය විසඳෙනවා. හැබැයි සෝවාන් වෙනවද දැන් තාම? මේකෙන් සෝවාන් වෙන තැනට තාම ආවේ නැහැ. තේරෙනව නේද පින්වත්නි? සාමාන්‍ය ප්‍රශ්නයක් විතරයි විසඳෙන්නේ. සෝවාන් වෙන තැනට එන්නේ මෙන්න මෙහෙමයි. ඔය ගිරිමානන්ද සූත්‍රයේ අට කතාවේ දැන් ගිරිමානන්ද සූත්‍රයේ තියෙන පින්වත්නි අනිච්ච සංඥා දෙකක්. කතමාචානන්ද අනිච්ච සංඥා ඊළඟට එනවා කතමාචානන්ද සබ්බ සංකාරීසු අනිච්ච සංඥා.
පළවෙනි අනිච්ච සංඥාවේ තියෙනවා උදයව්‍ය ධම්මතෝ දට්ඨබ්බං. උදය වය ඇති වෙනවා වෙනස් වෙනවා කියන එක තමයි පළවෙනි එකේදී දකින්නේ. මොකද්ද? ඇති වෙනවා වෙනස් වෙනවා. ඒ කියන්නේ ලෝක ධර්මතාවය පිළිබඳව අවබෝධයකට එනවා. වචනේ හොඳට මතක තියාගන්න. මෙන්න මේ සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා කියන එක අට කතාවේ ලියනවා. පච්චය සමුප්පන්න ධම්මේහි කනබංග සමංගීහි. පච්චය සමුප්පන්න ධම්මේහි කියලා කියන්නේ ප්‍රත්‍යයන්ට අනුරූපීව හටගත්තු ධර්මයන් සංස්කාර. හේතුන්ට අනුරූපීව හටගත්තු ධර්මයන්ගේ කනබංග සමංගීහි බංගානුපස්සන ඥානය. අරක උද්‍යව්‍ය ඥානයට මේක දැන් ඔබ මෙතනදී දකින්න ඕනේ උදයව්‍ය නෙමෙයි. මොකද්ද? සියලු සංස්කාරවල බංගය විතරක් දකිනවා. ආදරයි කියනවා. කෙනෙක් ඇවිල්ලා මම ඔයාට ආදරයි කියනවා. අපිට මොකක් වෙන්න ඕනේද? කලන්තේ දාලා වැටෙන්න ඕනේ. hina යන්න ඕනේ. ඇයි? ඔය පින්තුලට මොකද්ද ටක් ගාලා අරමුණුනේ? මේ සිත මේ විලාම නිරුද්ධ වෙලා ගියා. බලන්නකො බංගය පේන විදිය ලස්සන රූපයක් ඇස් ඉස්සරහට එනවා. මොකද්ද පේන්නේ? රූප ධර්මතාවල ෂණ 17න් 17ට වෙන බංගය ඔබේ හිතට අරමුණු වුණොත් අන්න පින්වත්නි ඔබේ රූප ධර්මතාවයේ ඇලෙනවද නැද්ද? ඇලෙන්නේ නැණි. ඇයි මේක දිරනවා කියලා දැනෙනවා නම්, මේ දත් ටික වැටෙනවා කියලා පේනවා නම්, මේ මූණ රැලි වැටෙනවා කියලා පේනවා නම්, මේ අද හොඳට පීඩාගෙන වුරුණු අර හැම කාර් එකෙම තියෙන ටිෂු පේපර්ස්. ඇයි? බයින්න කලින් මුරුමි තෙල් ටික පීඩාගෙන බයින්නේ. දැන් බලන්නකො කොහොමද කියලා මට පේනවා දැන්. ආයිත් මෙහෙම කළා අල්ලලා බැලුවොත් ඔය ඇත්තන්ගේ මූණු නිකන් තෙල් තාච්චි වල දාලා වගේ පේන්නේ. ඔන්නෝව අරමුණු වෙනකොට පින්වත්නි කවදාවත් කෙලස් මැත්තේ මුලා වෙන්නේ නැහැ. භංගයටපත් වෙනවා භංගයටපත් වෙනවා භංගයටපත් වෙනවා කියලා උදයව්‍ය භංගානුපස්සනාව උපදිනකොටම මොකක් වෙනවද? අන්න පින්වත්නි දැන් පොඩ්ඩක් වෙනස්. දැන් මම අලුත් පැත්තක් මේ පියල් දෙන්න හදන්නේ. මෙච්චර කල් කියලා දුන්නේ ශුෂ්ක විදර්ශනාවක් ගැනනේ. දැන් ඒකේ අර නාම රූප කල්පනා කරලා ඉන්න කෝලමක් කරන්න බැයි එන්න. කෙනෙක් සබ්බ සංකාරීසු අනිත්‍ය සංඥා වැඩුවොත් එයා කෙලින්ම වැටෙන්නේ භංගානුපස්සනා ඥානයට. අන්න දැක්කද සමත පූර්වාංග විපස්සනායි වටිනාකම. දැන් ওই පින්වතුන්ලට අලුත් එකක්. එහෙනම් සුස්ක විදර්ශකාව ඕනේ මේක කරනවා. නෑ කරගෙන ආපු සුස්ක විදර්ශනාව කරගෙන යන්න. කරනවා නම් මම මේ කිව්වේ මේකෙන් සෝවාන් වෙන විදිය විතරයි. මෙතනින් කෙලින්ම ඔබ ඍජුවම සම්බන්ධ වෙන්නේ සියලු සංස්කාරවල භංගය භංගානුපස්සනාව. මෙන්න රූප ධර්මතාවල නිරුද්ධ වීම මේ ආකාරයෙන් වෙන්නේ. නාම ධර්මතාවල නිරුද්ධ වීම මේ ආකාරයෙන් වෙන්නේ භංගයටපත් වෙනවා කියන අවබෝධයත් එක්කම භංගානුපස්සනාවෙන් ඔබ එනවා බයතුපට්ඨානයට. ඔබ සංස්කාර කෙරෙහි බයක් ඇති කරගන්නවා. ඒ බය ඇති වෙන්නේ පෙලිච්ච නිසා. මොකක් නිසාද? පෙලෙනවා කියලා දන්න නිසායි බය. නැතුව මේ නෝනාගේ වරදක් නෙමෙයි මේ තියෙන්නේ. මොකේ වරදක්ද? නෝනා අයිති ලෝක ධර්මතාවයේ වරදක් තින්නේ. නෝනා හොඳ වෙන්න පුළුවන්. හැබැයි නෝනා හොඳ වුණාට වයසට යන එක නවතින්නේ නැහැ. ඒකයි. ඔබ නෝනාගේ වරද දකින්න එපා. දකින්න ලෝකයේ වරද. ගරහන්න ලෝකයට. පිළිකුල් කරන්න නෝනව නෙමෙයි ලෝකය. බය වෙන්න මහත්යාට නෙමෙයි ලෝකයට. ලැජ්ජා වෙන්න නෝනට මහත්යාට නෙමෙයි ලෝකයට. බයතුපට්ඨාන උපදිච්ච ගමන් භංගානුපස්සන බයතුපට්ඨාන ආදීනවේ පේන්න ගන්නවා. ආදීනවේ නිබ්බිදාව, නිබ්බිදාවෙන් මුංචිතු කම්මතා, මුංචිතු කම්මතානින් පටිසංකානුපස්සන, එතනින් සංකාරුපෙක්කා අනුලෝම පිළිවෙලින් මාර්ගඵල. ඔමයිති. ලේසි නෑනේ. ඔබට තේරෙනවද මේ අපිට බෝධිය වටේ කැරකිලා අවබෝධ කරගන්න. හැබැයි මේ යන්න එපා නෙමෙයි කියන්නේ. අනිවාර්යෙන් බෝධිය වටේ ගිහිල්ලා බෝධියට වතුර දාන්න පැන් දාන්න ඕනේ. හැබැයි එපා මොනකින් ඔබේ කෙලෙස් ධර්ම ප්‍රහීන වෙන්නේ. මම හැමදාම කියන්නේ ඒකයි. මල් පූජා කරන්න, පරිස්කාර පූජා කරන්න, දානීය පූජා කරන්න, ඒ පූජා කිරීමෙන් ඔබ සකස් කරගන්න වටපිටාවෙන් ප්‍රයෝජන ගන්න නම් කෙලෙස් ධර්ම ප්‍රහීන කරන්න ඕනේ. මේක සංඥාවක් විතරයි කිව්වේ. සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා කියන එකක් විතරයි.
දැන් ඔබ දන්නවා අනිත්‍ය සංඥාව පිළිබඳවයි සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥාවෙත් වෙනස. මොකක්ද? අරක උද්‍යව්‍ය ඥාණයට මේක භංගානුපස්සනාවට. අනිත්‍ය සංඥාවෙන් ඔබ වැටෙන්නේ උද්‍යව්‍ය ඥාණයට. ඔබ ආයි එතනින් භංගානුපස්සනාව අමුතුවෙන් දැකලා එන්න ඕනේ. තේරෙනවද කියන්නේ? සංකාර මේක සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥාව ඊට වඩා ටිකක් ප්‍රබලයි. ඇයි? නාම රූප ධර්මතාවයන් වල ක්‍රියාකාරීත්වය දැනගන්න ඕනේ. අන්න පින්වත්නි තව තැනකට අපි එනවා. දැන් ওই පින්තුලට මම පහුගිය දවස්වල මේ ප්‍රඥා රූප හයනේ හරහාම නාම රූප ධර්මතාව ගැන කියලා දුන්නානේ. දැන් බලන්න මම මේක කියනකොටම ඔබට මොනවද මතක් වෙන්නේ කියලා? අර නාම රූප ගැන ඉගෙනගත්තු හැමදේම මේකට උමනාද නැද්ද? ඒ එකක්වත් නොදැන මෙතනට වැටෙන්න පුළුවන්ද? බෑ. ඒකයි කියන්නේ මේ මොන දේ කරන්නත් නාම රූපවල ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන ඔය මම කියලා දුන්නු කාරණා පිළිබඳව අවබෝධයක් දැක්මක් තියෙන්න ඕනේ. ඒවා ඉගෙන ගත්තට පස්සේ ඔබට තියෙන්නේ හිමින් සැරේ පැත්තකට ගිහිල්ලා සබ්බ සංකාරේසු අට්ඨේයති හරායති jigucchati අට්ඨේයති හරායති jigucchati අට්ඨේයති හරායති jigucchati පාලියෙන්ම කරන්නේ. පෙලෙනවා ලැජ්ජ වෙනවා එහෙම ඕනේ නැහැ. අට්ඨේයති කියනකොට අපිට මතක් වෙන්න ඕනේ මේ සංස්කාර. හැබැයි කෙනෙක්ට අට්ඨේයති කියනකොට සංස්කාරවල ස්වභාවය මතක් වෙන්නේ නැත්නම් එයා අට්ඨේයති කියන වචනේ පැත්තකින් තියලා මොකක් කරන්න ඕනද? සංස්කාර ගැන මනස්කාරය කරන්නේ. නැති වෙනව නේද? මොන්න තරම් ලස්සන දේවල් ලැබුණත් ධම්මවිජය ස්වාමීන් වහන්සේත් අනිත්‍යයිද නැද්ද? අද හිටායන ගමන් වාහනේ හැප්පුණොත් එහෙම මූණ නිකන් තප්පරේ යති පිංගද? අනිත්‍යයි මේ රූප එකක්වත් නිට්ටය නෑ. මේවා පිච්චෙන්න පුළුවන්. පිළිකාවක් හැදුනොත් හෙට මේ මූණෙන් භාගයක් දිය වෙලා යනවා. පිළිකාවක් හැදුනොත් කොණ්ඩේ නම් කොහොමත් නෑ. ඒක ගැටලුවක් නේ. පිළිකාවක් හරි හැදිලා මේක නවතිනවා නම් ලොකු දෙයක්. මේ නියපොත කුණු වෙන්න ගන්න පුළුවන්. අපේ ගෙවල් ගාවේ එක්කෙනෙක්ගේ අත් කුණු වෙනවා. අත් කුණු වෙනවා. හොදට වැඩ කරපු කෙනෙක්. අද අම්මලා කකුල් දිහා බලන්න. වගේ ඒ කාලේ තිබ්බ ලස්සන බලන්න පාද සලම් දාලා. ඒ කාලේම තිබ්බනේ නේ. අර මරතොණ්ඩිද මොනවද වන්දා ඒවා ගාලා. නැද්ද? ඒ කාලේ ආව රුපියල් 10ට අර කළු පාට පොඩි බෑන්ඩ් එකක් කකුලේ දාන. ඔය නොවැටිච්ච කකුලක් නැති තරම්. නේද? ඒ කාලේ ආපු ලස්සන මල් කරාපු අද බලන්න ඔය ඇත්තට කනට වෙලා තියෙන දේ කන් ඇකිලිලා පාත් වෙලා රැලි වැටිලා කැත වෙලා. ඔබ කැත වෙලා. ඔබ දැන් කැතයි. ඔය වයසයි. කොණ්ඩ ඉදිලා තැනක් සුදු තැනක් කළු මේ කන් වල රෝමෙනවා මූණේ රැවුල වැවෙනවා අයියප්පච්චි ඒ විඳින දුකක් මේ ජීවිතේ. සදැන් ඔබටත් මටත් ඒ ධර්මතාවය පොදුයි. මතක තියාගන්න. එනිසා මේ සංස්කාර පිළිබඳව ඕනවට වඩා අපේක්ෂා තියාගන්න නැතුව ජීවිතය තේරුම් ගන්න උත්සාහ කරොත් සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥාව කියන එක ජීවිතයේ එදිනෙදා එන්න පටන් ගත්තොත් ඔබ ජීවිතේ දිනන කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි මග නැවතින්න එපා. ඒකයි කියන්නේ. මග නැවතුනොත් මගම තමයි. සේබවත් සිහිපත් කරමින් ධර්මදේශනාවේ කාලය අවසන් වෙලා තියෙන නිසා මෙතනින් එහාට ධර්මදේශනාව සිද්ධ කරන්නේ නැහැ. මෙහෙම එකකුත් තියෙනවා. මේ එක දිගටම දැන් ওই පිඟුතුල්ලට හිතෙන්න බුණා නේ තව චොට්ටක් කියන්නේ. නැහැ. මේ තමයි ගාන. ඊටු පැය භාගෙ මේ මරදානේ මේකට ආපෙකේ භාවනා කරලා යන්න. තව ඕනනම් පැය දෙක තුනක් මට කියන්නත් පුළුවන්. කමටහන අහගත්තා පැත්තකට ගියා වඩන්න. ඊටු පැය භාගෙ මේ උන් තැන ගහලා ලෝන එකක් නැහැ නේ කවුරු. ඔය තැන් වලට ගිහලා පුළුවන් නම් පැය භාගයක් භාවනා කරලා යන්න. එහෙමයි මේක හදාගන්න ඕනේ. හරි? ඒ නිසා කර්මස්ථානීය ලැබුණා. ලැබිච්ච කර්මස්ථානීය වඩන්න මේක ගැන ඔබට බලා ගන්න පුළුවන් මේ සූත්‍රයේ තියෙනවා. ඔබට ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් පිරිත් පොතේ ගිරිමානන්ද සූත්‍රයේ අන්තිම හරිය බලන්න මේක තියෙනවා. හරි? හොඳයි. ඒ බව සිහිපත් කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම මේ ඇති කරගන්නට යෙදුණු ධර්මඥානෙ මේ ලෝකේ පවතින සෑම සංස්කාරයක් කෙරෙහිම පිළිකුල ලැජ්ජාව පෙලිච්ච බව සිහිපත් වෙන ධර්මපරියායක් වේවා. මේ ඇති කරගන්නට යෙදුණු ධර්මඥානියෙන් ඔබට මේ සංස්කාර ධර්ම වල තියෙන අට්ඨියති හරායති jigucchati ආදී ධර්මතාවයන් මනාව වැටහි මේ භව දුක් නිමා කර ලබන උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගන්න මේ කුසල් හේතු වේවා පාරමී වේවා කියලා කවුරුත් සාදු